වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. එතකොට ගිය පාර රෙකෝඩ් කරලා තිබුණා මම බැලුවා. ඊට පස්සේ ඒකේ දහම් කාරණා හොඳට විස්තරලා තියෙනවා. ඒ ගිය පාර කතා කරපු කාරණා ගැන කාටවත් ගැටලුවක් නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ නේද? තේරුණා නේද? එහෙමයි. ඔව්. එතකොට මේ ඒකේදී අර සද්ධානුසාරි ධම්මානුසාරි ශ්‍රාවකේ කාරණාව තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා අසංක නේද? අසංක තේරුණා නේද ඒක? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක මම එහෙමයි තේරුණා. ඒ ගැන මට ඇත්තටම ලොකු අදහසක් තිබුණේ නැහැ කලින්. මම හිතන හිටියා කලින් මේ අර විදිහටම තමයි කියන්නේ මේ සද්ධානුසාරී ඒක අනුපිළිවෙලින් ක්‍රමානුකූලව කියන්නේ කාලයක් තිස්සේ සිද්ධ වෙන දෙයක් කියලා මම හිතුවේ. නමුත් ඒක කියන්නේ අර ඒක මට එහෙම හම්බෙලා තියෙනවා. එහෙමයි. මට එහෙම හම්බෙලා තියෙනවා ස්වාමීන් වහන්සේලායි ගිහියත් හම්බෙලා තියෙනවා අවුරුදු 15 විතර 10 15 හිතන් ඉන්නවා මම දැන් සද්ධානුසාරී දැන් ධම්මානුසාරී ඇති කියලා මං මැරෙන්න කලින් සෝතාපන්න වෙයි කියලා මට කියලා තියෙනවා කට්ටිය. මං ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ මැරෙන්න කලින් සෝතාපන්න වෙනවා කියලා. ඒ හින්දා මේ කියලා ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන ඉන්නවා. තේරෙනවද? එතකොට දැන් එයා සද්ධානුසාරී ධම්මානුසාරී කියන එක එයා දාගත්ත දෙයක්නේ. එහෙමයි. එයාට දුන්න එයා දාගත්ත නම. එයාට. ඊට පස්සේ නැත්තම් කවුරු හරි කාරණාව තේරුම් නොගත ස්වාමීන් වහන්සේ නමක් දැන් ওই කට්ටිය සද්ධානුසාරී වෙලා ඇති ධම්මානුසාරී වෙලා ඇති කියලා දුන්න නමක්. එතකොට ඒ කාරණාව අපි පැවිදිච්ච අලුතත් අපිටත් ওই වැඩේම වුණා. ওই විදිහම වුණා. ඒ කියන්නේ ඒ දහම් කාරණා අපිට විස්තර කරලා අහන්න හම්බුන ස්වභාවය අනුව අපි කල්පනා කර අපිට හොඳට පැහැදිලිව ඒක තේරෙනවා. අපිට හොඳට ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක දහම් කාරණාව අනිත්‍යයි කියලා හොඳට ඒවා තේරෙනවා. එහෙනම් අපි ධම්මානුසාරී ඇති කියලා අපිත් හිතාගත්තා. ඊට පස්සේ කාලයක් එහෙම හිතාගත්තා. ඊට පස්සේ මේ ඇත්තට මේ අදහස නැති වුණේ අර යම් කිසි ආකාරයකින් එක ධර්මයේ තේරුම් ගත්තට පස්සේ තමයි මේ අදහස නැති වුණේ නෑ මේක මෙහෙම නෙමෙයි වෙන්නේ කියලා. පස්සේ තමයි ඊට අදාළව ඔය මාර්ග ඥාන අරහිමේ කොටස මම බැලුවේ. බලද්දි මට පැහැදිලිව මේක ප්‍රත්‍යක්ෂ වුණා බුදුරජාණන් වහන්සේ මාර්ග ඥානෙ පනවන තැන බලපුවාම ඒ තැන කියන එකේදී මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් නිදහස් වෙලා තියෙන එතකොට. මාර්ග ඥානෙ පනවනකොට මේ ප්‍රථම ධානය අවම ප්‍රථම ධාන සමාධිය. ඒ කියන්නේ පංච ඉන්ද්‍රියයන්ගෙන් සියලු අරමුණු ගන්න එක නවත්තලා තියෙන්නේ ඒ වෙලාවේ. මානසික අරමුණුත් එක තමයි යන්නේ. එතකොට ඒ මානසික ස්වභාවයක කෙනෙක් ඉදිනදා ජීවිතේ කටයුතු කරන්න බෑ. අපි ඇස කන නාසය දිව කයෙන් එක සම්බන්ධ වෙන්නේ නැතුව අපිට ගෙදර කටයුතු කරන්න පුළුවන්ද? මේ කතා බහ කරන්න පුළුවන්ද? අපහසු කරන්න බෑ සර්. ඒ කරන්න බෑ. අපහසු කියන්නේ කරන්න බෑ. ඒවට සම්බන්ධ නොවි බෑනේ. එතකොට ආන්ගේ ස්වභාවය තමයි මේ දකින්න. එතකොට ඒ ස්වභාවයෙන් මේ ඒක කවදාකවත් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊට පස්සේ ඒකයි මම ඒක පැහැදිලි කරලා කිව්වේ. ඉතින් මේ ඒක අර කට්ටිය ඉතින් ඒ වුණාට කෙනෙක් කැමති නෑ. කියන්නේ තමන්ට තියෙන නිකන් එයා හිතාගෙන දාගත්ත ඉන්ෂුරන්ස් එකක් වගේ නේ ඔක. නේද? එයා එම හිතාගෙන හරි ඇති ධම්මානුසාරී ඇති කියලා තමන්ම හදාගත්ත ඉන්ෂුරන්ස් එකක්. හැබැයි කවදාකවත් ඕක මේ පේමන්ට් එකක් ගෙවන එකක් නෙමෙයි. ඕක කවදාකවත් වැලිඩ් නෑ. රිවෝඩ් එක හම්බෙන්නේ නෑ. ඕකේ. ඉතින් පව් එයා එතකොට ඒකේ අනාථ වෙන්නේ මැරෙන්නකොට. දැන් ඒක මරණකොට තමයි අස්නේ පටන් ගන්නෙ. එතකොට එයාට ආයෙ හැරිලා හදාගන්න කාලයක් නැති වෙනවා. ඊළඟ ප්‍රශ්නේ. එහෙමයි. ඒ කාරණාවත් එක්ක තමයි මම ඔක මේ පැහැදිලි කරලා කියන්නේ කියලා කල්පනා කරේ. මොකද අපරාධ නැත්තම් කට්ටිය මේ ජීවිතේ වරද්ද ගන්නවා. ඒ කාරණාවෙන්. එතකොට මට කියන්න තියෙන්නේ මගේ මතයක් නෙමෙයි මාර්ග ඥාන කියන එක අතන පැහැදිලි කරනවා. මාර්ග ඥාන කියවලා බලන්න. ඊට කලින් ඥාන ටිකත් කියවලා බලන්න. බලද්දි තමයි තේරෙයි කොයිතරම් ඉහළ මට්ටමක්ද මේ පංචේන්ද්‍රයන්ගෙන් ඉවත් වෙච්ච සංකාරූපේක්ඛා ඥාන ඉවත් ඉක්මවා ගියපු මේ පංච පාස්කන්ධය අතහැරලා නිරෝධය අරමුණු වෙලා නැති මැද්දේ ස්වභාවයක් තමයි මාර්ග ඥාන කියලා බුදුරජාණන්සේ පනවන්නේ. ඔව්. ඒක හොඳයි අසංකේ ප්‍රශ්නේ ආපේ. ඒතර කවුරු හරි කෙනෙක්ට මේ දැන් එයා
එයාගේ මතය එතකොට යාට බලන්න පුළුවන්. අතන බල්ලි වල තේරුම් ගන්න පුළුවන්. මේ කියන කාරණාව මෙතන කියවලා බලලා මෙහෙමනේ මේකේ තියෙන්නේ. එතකොට මට මේ ඥානෙ තියෙනවද කියලා බලන්න පුළුවන්. එතකොට මට මේ ඥානෙ නැත්තම් මං කොහොමද මේ සද්ධානුසාරි ධම්මානුසාරි වෙන්නේ කියලා එයාට හිතා ගන්න පුළුවන් ඊට පස්සේ. එහෙම ඒක එහෙම අහන්නත් ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ගොඩක් ලොකු පිටවලක් වුණා. මොකද ඇත්තටම මට නැත්තම් ඊට කලින් ඒ ගැන අපි කියන්නේ එහෙම අදහසක්වත් තිබුණේ නැහැ. මේ ඒක එහෙම නෙවෙයි කියන එක ගැන අදහස් තිබුණේ නැහැ. ස්වාමීන් වහන්සේගේ දේශනාව අහනකොට තමයි තේරුනේ. මෙතන පොඩි නොගැලපීමක් තියෙනවා. එහෙනම් මේක කොහොමද මේක වෙන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේගේ දේශනාවෙම ඒ තැන් දෙකේ කොතනක හරි වැරද්දක් තියෙනවද නැත්නම් මට මෙතන මැද සම්බන්ධ වෙන්න නැති මගේ අරිච්ච කැලලක් තියෙනවද කියලා. ඉතින් ඒකයි මම හිතුවේ ස්වාමීන් වහන්සේ මේක අහනවා කියලා. ඒක ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාවක් විශ්ව කරපු එක ලොකු දෙයක්. ඒක මේ නැත්තම් ඇත්තම කියලා ස්වාමීන් වහන්සේ කියනවා වගේ අපි උනත් ඉතින් අර ධර්මදේශනා මීට අවුරුදු දැන් 5-6කට කලින් අහන්න පටන් අරගෙන මේ මුල් කාලේ අර කියන්නේ ධර්මයේ දැනගන්න එනවනේ මේක දැන් අපි දහම අහන්නම නැතුව ඉඳලා මුලින්ම දහම දැනගත්තාම එනවනේ හිතට ලොකු මේ උද්දාමයක් මේක මෙහෙම දෙයක් තියෙන මෙච්චර දෙයක් නෙමෙයි මෙච්චර කල් මට මග ඇරලා තියෙන්නේ කියලා. ඉතින් ඔය උද්දාමෙත් හිතනවා අනේ දැන් මන් දැන් ඔන්න ධම්මානුසාරී තමයි කියලා. ඔය ඉතින් මමත් හිතන් හිටියේ මමත් ඔය වෙන ස්වාමීන් වහන්සේ නමකට මේ මෙහෙට වැඩපු මේ ඒක ගැන කිව්වහම මේ ස්වාමීන් වහන්සේ මෙහෙමයි මෙහෙම කිව්වහම ස්වාමීන් වහන්සේ කෙලින්ම ඇහුවා මේ දැන් ඔයා හිතන් ඉන්නේ දැන් ඔයා මෙහෙම මගට ඇවිල්ලා දැන් මං කෝ එහෙම හිතනවා අපෝ ඔහොම නිකන්වත් හිතන්න එපා. ඔය දහම දැනගෙන විතරයි කිව්වා. ඔයා මේ දහම දන්නේවත් නැතුව ඉඳලා මෙච්චර කාල දැන් අවුරුදු 30කට විතර පස්සේ දහම ඇහිලා විතරයි කෝ ඔයාට ඔය උද්දාමි ඇවිල්ලා තියෙන්නේ කියලා මේ මට කියලා ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ එහෙම හදලා දුන්නේ නැත්නම් තව ටික සතියක් විතර ගිහලා හිතා ගන්නවා සෝවන් කියලා. ඔව් ඒක ඊට පස්සේ වෙන්නේ මොකක් හරි භාවනා කරද්දී මොකක් හරි අත්දැකීමක් හම්බුනහම දැන් සෝවන් කියලා හිතනවා. ඒක තමයි වෙන්නේ. ඒ අතන හිතන් ඉන්න මුලින් ඊට පස්සේ භාවනා කරනකොට මොකක් හරි අත්දැකීමක් හම්බ වෙනවා. ඒකත් එක්ක දැන් සෝවන් කියලා හිතනවා. එතකොට ඒ කාරණාව හොඳයි පැහැදිලි. ඊට පස්සේ භාවනාව හරි සිහිය පිහිටවන එක සම්බන්ධයෙන් කාට හරි කාරණාවක් තියෙනවද අහන්න? නැත්නම් ඒක පැහැදිලිද? හොඳටම. ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඒ කාරණා නම් පැහැදිලි. නමුත් ප්‍රායෝගික කාරණා තියෙන ඔබ වහන්සේ කලින් ධර්ම දේශනාවෙත් පැහැදිලි කරලා නම් තියෙනවා. ඒක දැන් අපේ ගිහි ජීවිතයේ ඉන්නකොට ඒ භාවනාවල් හුරු කරනවා කියන එක ස්වාමීන් වහන්සේ ඒක දැන් ඒක කොහොමද කරන්නේ කියලා ගැටලුවක් තියෙනවා සමහරවිට. ඇත්තටම කියන්නේ උත්සාහ කරනවා දවස පුරාවටම කියන්නේ පුළුවන් වෙලාව හොයාගන්න එක අර වැඩ කටයුතු කරද්දී සිහියෙන් ඉන්න එක බොහොම ප්‍රයෝජනවත් සමහරවිට ඒක කරන්න පුළුවන්. නමුත් මේ දැන් වෙලාවකට මමත් කල්පනා කරනවා අපි දැන් තියෙන වැඩවලට මේ බලෙන් දාගත්ත වැඩද ඇත්තටම කරන්නේ කියලා. එහෙම වුණාට එහෙම හොයාගෙන කරන්නත් අමාරුයි. නමුත් දවස ගත්තාම ස්වාමීන් වහන්සේ දවසේ පැය 24 මදි ස්වභාවයක් තියෙනවා. තියෙන කටයුතු ටික කරන්නේ කොහොමද කියන එක. මේ එහෙම ස්වභාවයක් තියෙනවා මන්ද ඒක තුල සිහියෙන් ඉන්න එකයි භාවනාව හුරු කරන්න උත්සාහ කරන එකයි තියෙනවා. නමුත් ඇත්තටම අර දවසේ ඒ කියන්නේ විනාඩි 5ක් 10ක් වෙන් කරලා භාවනා කරනකොට ඒක එහෙමට ප්‍රායෝගික වෙන්නේ නැති ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ 100න් ඉන්න ඇරෙන්න. මොකද ඒ තියෙන කටයුතුත් එක්ක ඒ විනාඩි 5 එතකොට අර ඉඳලා හිටලා වැඩෙනවා. නැත්තේ වැඩෙනවා ප්‍රයෝජනයක් තියෙනවා කියලා. නමුත් බොහෝ විට අර කටයුතු වැඩි කියලා හිතෙනවා ස්වාමීන් වහන්සේ. ඒක ඒත් එක්ක කොහොමද මේ ඒ ටික හසුරුවා ගන්න කියන එක ස්වාමීන් වහන්සේ පහතට තව පැහැදිලි කරලා උපදෙසක් දෙන්න පුළුවන් නම් හොඳයි ස්වාමීන් වහන්සේ. ඒකේ මම මෙහෙම කාරණාවක් කියනවා ටිකක් කියන්න. ඒ කියන්නේ සති නිමිත්ත අසංකර සති නිමිත්තාම අහුන්නේ නැහැ නේද? සති නිමිත්තේ 100 තියාගෙන කටයුතු කරනවා කියන එක ඒක අමාරුයිනේ. එහෙමයි සන්ස. හරි. තරංගයක් තමයි මම පුරුදු කරනවා ස්වාමීන් වහන්සේ ඒකෙන් නම් ලොකු පහසුවක් තියෙනවා මේ මට ඒක තේරෙනවා මම ඉස්සර හිතපු විදියයි ඒ කියන්නේ ඉස්සර දෙයක් වුණාම කල්පනා කරන විදිය අතීතේ ඒවයි වර්තමානයේ ඒවයි ඔක්කොම අල්ලගෙන අත් දෙකත් මෙහෙම ගාගෙන කල්පනා කර කර ඉන්න වෙලාවලුත් තිබුණේ ඉස්සර. දැන් අර මම හිතන විදියට මේ ඒක මට හරියටම කෙරෙන්නේ නැතුව ඇති අර හුස්ම වදින තැනයි කරන වැඩේටයි මාරුවට හිත යොමු කරන එක නොවුනත් මේ හිතට අර අවධාරණය මේ කියලා
අවධාරණය කරලා මම මේක ඔව් ඒ ඔව් කියන්නේ ඒක කරන එකෙන් හිත දුවන එක ගොඩාක් මේ අඩු අඩු වෙනවා වෙනවා. ස්වාමීනි. හරි. නැත්නම් අර ඒක තමයි. ඔව් ඔව්. ගාලා කඩාගත්ත හරක වගේ දුවනවා දුවනවානේ. සමහර ඔව්. වෙලාවට ඕනකමනොත් මේ ඒක දිහා කල්පනා කරම ඉන්නවා. ඔව් ඔව් මේ ඔව්. ඒක දැන් ගොඩාක් දුරට අඩුයි ස්වාමීන් වහන්සේ. ඒකත් එක්කම අර එදිනෙදා ජීවිතේ ලැබෙන දේවල් නොලැබෙන දේවල් ඒවා අර සැහැල්ලුවෙන් බාරගන්න ස්වභාවයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක අර ඉස්සරට වඩා දැන් හරි පහසුවක් කියලා මට තේරෙනවා. හරි. ඒක එතකොට ඒක තමයි මම සති නිමිත්තේ ඒ කියන්නේ නාසය අග හරි මේ මොහොනේ උඩුතලයේ හරි හිත තියාගෙන ඒකත් එක්කම බාහිර දේ කාරණාවේ හිත තියනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මම ඒක දේශනා කරුවා. එතකොට එයාට හොඳම විදිය තමයි සම්පූර්ණ අවධානයෙන් සිටීම කියලා ඉවරලා තියෙන දේ සම්පූර්ණ අවධානයෙන් කරන එක. එතකොට ඒක අපිත් පුරුදු කරද්දී එතකොට තේරෙනවා දැන් අපි පෑන් පාස් වෙනකොට මොනවා හරි කරන ක්‍රියා කරගෙන යනකොට ඒ කාරණාවේ අවධානය තියෙනවා. ඒ කරන කාරණාවේ අවධානය තියෙනවා. ඉතින් එළියට යනවත් තේරෙනවා. දැන් අවධානය නැහැ කියලා තේරෙනවා. එතකොට ආයෙ පාරක් ගන්න පුළුවන්. එතකොට ඕක මම අර මෙහෙයටත් කිව්වේ මන්ත්‍රය වගේ. මන්ත්‍රය කියලා කියන්නේ නිකන් මතුරනවා නෙමෙයි. ආය අවධානයේ ගනිමින් ඒක දවසට 500 පාරක් වගේ ඒක කියවෙනවා නම් එයා හොඳ අවධානයකින් ඉන්න පටන් ගන්නවා. දැන් අපිට පුරුදු කරද්දි දැන් මට සමහරවිට තේරෙනවා පැම් පහසු වෙන්න කියලා ගන්න පැම් පහසු වෙද්දි මම අවධානයෙන් ඉන්නවා. ඊට පස්සේ ටික වෙලාවකින් අවධානය නැති වෙලා යනවා. ඊට පස්සේ ඔන්න ආය අවධානය එනවා. ඊට පස්සේ සමහරවිට දොර ඇරියා අවධානය නෙමෙයි. ඒ වෙලාවේ අවධානය තිබුණ නැහැ කියලා පිටිපස්ස ඇල්ල බලනකොටම තේරෙනවා අතන තිබුණ නැහැ. අතනදී මට පොඩ්ඩක් වෙන කාරණාවක් හිතේද තමයි ඒක කරේ කියලා එහෙම තේරෙනවා. ඊට හිත දැන් එතකොට ඒකත් එක්ක හිත දැන් කොහෙද තියෙන්නේ මොනවද මම හිතන්නේ කියන එක ගැන තේරුම් ගැනීම තියෙනවා. වෙන දෙයක් හිතුවා. එතකොට ඒක පුරුදු කරන්න. ඒක පුළුවන් මේදනේ ඒකට අපිට වැඩ ප්‍රශ්නයක් නැහැනේ. නෑ ස්වාමීනි. වැඩ කරන ගම ඔව් ඒ කරන වැඩේ අවධානයෙන් ඉදීම. එතකොට කෙනෙක්ට බණ භාවනා කරන්න අවස්ථාවක් එනකන් එයා කරන්න ඕනේ ඕකම තමයි. ඇත්තටම බණ භාවනා කියන එක ඊට පස්සේ කරන්න ඕන එකක්. ඔයක තමයි මුලින් කරන්න ඕනේ. දැන් සිහියක් අවධානය යොමු කරන ශක්තිය හදා ගන්නවා කියන එක තමයි කරන්න ඕනේ දේ. ඕක ඔය කට්ටියට ගේන්න පුළුවන් වුණොත් එහෙම හිතමුකෝ මේ අපි ගන්න කාලෙන් අපි හිතමුකෝ පැයකින් විනාඩි 5කට එහා වගේ අවධානයෙන් ඉඳගත්ත කියන්නේ ඇත්තටම පැයකට විනාඩි 5ක් විතර හරියටම අවධානයෙන් ඉඳලා තියෙනවා. කියලා ඒ ගානට ගත්තොත් එපමණකින්ම ලොකු සැහැල්ලුවක් හිතේ හට ගන්නවා. ඒක ප්‍රමාණිකවම ලොකු සැහැල්ලුවක් හිතේ හට ගන්නවා. හිත මේ දුවන ගතිය අඩු වෙලා තියෙනවා. පීඩාවල් ගතිය අඩු වෙනවා. හොඳ අවධානයෙන් පැයට විනාඩි 5ක් හරියට විනාඩි 5ක් තිබ්බා. එතකොට ඊට පස්සේ වෙන්නේ ඔක ටික ටික වැඩෙන්න ගන්නවා. ඇයි හිතට තේරෙනවනේ මේක පහසුයි. මෙතන හරි මෙතන හොඳයි මෙතන පහසුයි කියලා තේරෙද්දි ඒකේ සැප සහගත ස්වභාවය තේරෙන්න ගත්තී හිත ඊට පස්සේ කැමති වෙනවා ඒ විදිහට ඉන්න. දැන් මට ඒක මම අත්දකිනවා මම සමහරවිට අවධානයෙන් නැතුව ඉන්න වෙලාවලුත් තියෙනවා. වෙන උත්සාහ නොකරන ඉන්න වෙලාවලුත් තියෙනවා. ඊට පස්සේ මටම පේනවා අප්පා හරි හිතට ඒක හරි එහෙම ඉන්න එක අපහසුයි කියලා තේරෙනවා. ඊට වඩා මේ අවධානයෙන් ඉන්නවා කියන එක හරි පහසුයිනි කියලා එතකොට අර වැඩි වෙලා අවධානය නැතුව ඉන්න බෑ. එහෙම ඉන්නකොට හිතට හිතෙනවා නෑ ආයේ මේක හරි අපහසුයි මේ ඉන්න විදිය. මෙහෙම හිටියනම් පහසුයි කියලා එතකොට අපි නිකම්ම හිත විසින් කුසලයට තල්ලු කිරීමක් වගේ එකක් වෙනවා. දැන් අපි මුලින් කරේ අපි උත්සාහයෙන් වීර්යෙන් අපි කුසලයට හිත තල්ලු කරා. හරි පස්සේ හිතට ඒකේ සැප සැහැල්ලු ස්වභාවය අහු වෙනකොට හිත මොකද කරන්නේ? අපිව තල්ලු කරනවා කුසලයට. එතකොට වැඩේ බොහොම සාර්ථකයි. ඒ ගන්නට එනකොට එතකොට ඒක ඔය කට්ටියට ටික ටික අත්දකින්න පුළුවන් වේවි. ඒක කරගෙන යන්න. ඊට පස්සේ ඒකත් එක්ක අර මීදනේ ඇහුවා වගේ දැන් ප්‍රායෝගික එකට වෙලාවක් වෙන් කරනවා කියන කාරණාව භාවනාවට එතකොට මීදනේ මම හිතනවා මීදනේට උදේට එහෙම නිදිමත නැහැනේ. නෑ ස්වාමීනි. උදේට තමයි ගොඩක් භාවනා කරන්නේ ස්වාමීනි. උදේ පාන්දර නැගිටලා තමයි ගොඩක් වෙලාවට ටිකක් කරන්නේ. එතකොට මේ දිනේට ඒ වගේ වෙලාවක් තමයි ඒක කරන්න වෙන්නේ. ඉතින් මම දන්නවා මේ කාලේ ඒ කියන්නේ මේ අර සමාජයේ මේ ලෝකේ තියෙන පසුබිම අනුව අපි අර හිර වෙලා රස්සාවල් කරන්නයි තනි කර ඒක හිර වෙලා මිරිකිලා ගිය එකකට තල්ලු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකට මේ බොහොම අමාරුයි අර හිර ඇල්ලට ගහගෙන යනවා. එහෙමයි සර්.
දැන් වෙහෙස නැහැ සවනස්. ඒ කියන්නේ කොච්චර වැඩ කරත් එහෙම මේ අර ඒ කියන්නේ ඔය ඔබ වහන්සේ කියලා දුන්න ඒ දහම් රටාව තමයි ඒකෙන් අර හිතට වෙහෙසක් ඉන්නේ නැහැ. වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඒනොට ඒක අල්ලගන්න නැතිද? අල්ලගන්න නැතුව එතකොට ආපහු අර ඒ කියමු සිහියට දාන කියන වෙහෙස නම් අඩුයි. නමුත් කරන්න තියෙනවා. මෙන්න මේවා ගොඩාක් තියාව කරන්න සිද්ධ වෙලාවක තියෙනවා. අතාරින්න අමාරුයි සර්. ඔව්. එතකොට ඉතින් ඒකේ මේ ඔක කාලයක් කරගෙන යද්දි ඒක මම දැන් මම අර පැවිද්දෙක් විදියට මම කිව්වට ඔය කට්ටියට ගියයට මෙහෙම කියලා ඒකේ ප්‍රායෝගිකත්වය බොහොම අඩු වෙන්න පුළුවන්. හරි. හැබැයි ඒකෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. අපි ආකාරයෙන් පහසු නිස්සද්ද වෙලාවක් හොයාගන්න බලන්න. බණ භාවනා කරන. එතකොට එක එක්කෙනාට ඒක වෙලාවල වෙනස් වෙන්න පුළුවන්. උදේ කියන්නේ බණ භාවනාවට හොඳ වෙලාවක්. උදේ කියන්නේ බණ භාවනාවට හොඳ වෙලාවක්. ඒක තමන් එතකොට මේ උදේම මේ නාන්න පුළුවන් නම් ඇහැරලා නාලා එහෙමද බින්දිනේ පටන් ගන්න. නෑ සවනස් මොන විතරක් කොහොද කරන්නේ සවනස්. ඔව් උදේ කෙනෙක්ට ඒ කියන්නේ ඔය අර සීතල හින්දා ඇල් වතුරෙන් නැතත් මේ මද ඇල් වතුරෙන් වගේ නාලා ඇඟපත එහෙම මේ පියදාගෙන ඇවිල්ලා භාවනාවට ඉඳගත්තොත් ඒක බොහොම පහසුවක් වෙනවා භාවනාවට. හරි පුදුමාකාරයක උපකාරයක් තියෙනවා. මම ඒක හොඳට අත්දකලා තියෙනවා. මේ මම ප්‍රැක්ටිස් කරනවා. ඒ කියන්නේ මම එහෙම නැතුව කරලා බලන්න. එහෙම කරලා බලන්න. ඒ මම පැවිදි ජීවිතේ මට විවේක තියෙනවනේ. ඒකත් එක්ක මම මේ වෙනස්කම් අත්දකින්නවා. අපේ මේකේ ලොකු වෙනසක් තියෙනවා කියලා මම අත්දකින්නවා. ඒ කාරණාවේ. එතකොට එයා අන්න එහෙම කරන්න. ඒකත් එක්ක එතකොට එයා තමන්ට මම කිව්වේ තමන්ට පහසු වෙලාවක් තමන්ම තමා තේරුම් ගන්න තියෙන්නේ. ඒ පහසු වෙලාවක් ගද්දී තමන් අර අත්‍යවශ්‍ය දේවලුයි අවශ්‍ය දේවලුයි කියලා වෙන් කර ගන්නවා නම් හරි වටිනවා. මිනිස්සුන්ගේ ජීවිතවල හොඟාක් මම දකිනවා මේ කට්ටියගේ දැන් හොඟාක් අය මම අසුරු කරන එක මම දැක්කනවා හැමදේම අවශ්‍යද කියලා ඇත්තටම බැලුවොත් එහෙම අත්‍යවශ්‍යත් නැහැ. කියන්නේ අවශ්‍යතාවයක් නැත්තේ නැහැ. දැන් අපේ හිතට හිතනවා අපි කරන හැමදේම අවශ්‍යයි වගේ පේනවා. ඒ හින්දා අවශ්‍ය නැහැ කියන එකට අපිට එන්න බැරි වෙනවා. හැබැයි අත්‍යවශ්‍යද කියලා බැලුවොත් අපිට තේරෙනවා අත්‍යවශ්‍ය ස්වභාවිකුත් නැහැ. ගොඩාක් කාරණාවක්. ඒ කාරණාව තමයි තේරුම් අරගෙන බලන්න මේකේ අත්‍යවශ්‍ය ස්වභාවයක් තියෙනවා අවශ්‍ය ස්වභාවයක් තියෙනවා කියලා බලලා ඒ අත්‍යවශ්‍ය නැත්තම් ඒ අත්‍යවශ්‍ය නැති ඒවා සමහර ඒවා අපිට අයින් කරන්න පුළුවන්කමක් තියෙනවා. හරි. එතකොට ඒවා මේවා කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. තමන් තමයි තේරුම් ගන්න ඕනේ. මේක අත්‍යවශ්‍යද? ඒ කියන්නේ අත්‍යවශ්‍යයි කියලා කියන්නේ මේක නොකරුවොත් ප්‍රශ්නයක්. මේ වැඩේ අපි තුමුක ඒ උදේ අපිට මොකක් හරි කාරණා තියෙන ඒක නොකරුවොත් ප්‍රශ්නයක්. එතකොට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට ඒක අත්‍යවශ්‍ය ස්වභාවයක් තියෙනවා. සමහර දේවල් තියෙනවා ඒක එච්චර අත්‍යවශ්‍ය නැහැ. කරා නම් හොඳයි. හැබැයි අත්‍යවශ්‍ය නැහැ. එතකොට ඒ කාරණාවක් අපිට පොඩ්ඩක් එහෙම කරගැනීමේ හැකියාවක් තියෙනවා. තේරෙනවද? එතකොට මට ඒක තමම තමයි ඒ කාරණාව නුවණින් තේරුම් ගන්න තියෙන්න ඕනේ. එතකොට භාවනා කරද්දිත් ඔහොම තමයි. භාවනා කරද්දිත් හිතට එක එක දේවල් හිතනකොට මම ඒ අයට කියන දෙයක් තමයි මේක අත්‍යවශ්‍යද කියලා බලන්න. සමහරවිට භාවනා කරද්දී ඔන්න හිතනවා ගිහිල්ලා අර වැඩේ කරා නම් හොඳයි අරක කරන්න බැරි වුණා නේ කියලා හිතනවා. එතකොට එහෙම තියනවා නේද හිතට? එහෙම. සංගාල හිතට දෙන්නේ නැද්ද? සමහර වෙලාවට. එතකොට බලන්න දැන් මේක මේ වෙලාවේ කරන්න අත්‍යවශ්‍යද කියලා. හිතෙන් අහන්න. එතකොට බලද්දි තේරෙනවා ඒක ඒ වෙලාවෙම කරන්න අත්‍යවශ්‍යතාවයක් නැහැ. හැබැයි අවශ්‍යතාවයක් තියෙනවා ඒ වැඩේ. තේරුණාද? එතකොට මේ වෙලාවෙන් කරන්න අත්‍යවශ්‍ය නැත්නම් අවශ්‍යතාවයක් විතර නම් තියෙන්නේ අපි එහෙනම් හිතනවා එහෙනම් කමන්නේ ඒක මම පස්සේ කරනවා කියලා හිතට ඊළඟට දෙනවා. නැත්නම් හිත ඒ වෙලාවේ මවල පෙන්නනවා මේ ඒක අත්‍යවශ්‍යයි කියලා. එතකොට අන්න ඒක වෙනස තේරුම් ගත්තා නම් හරි අපි හිතමුකෝ අපි භාවනා කරන්න ඉඳගත්තා මේ භාවනා කරන ඉඳගත්දි මතක් වුණා අර මොනවද ව්‍යංජනයක් ලිපේ තියලා ඇවිල්ලා දැන් ඒක කර වෙන්නේ නැති කියලා. දැන් අත්‍යවශ්‍ය නැද්ද ඒක? දැන් අත්‍යවශ්‍යයි. දැන් නැගිටලා යන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. හරි. ඊට පස්සේ එතකොට ඒ වගේ කාරණාවදී අපිට අත්‍යවශ්‍ය ස්වභාවය කියන්නේ ඒ වෙලාවේ දැන් මේක කිරීමේ අත්‍යවශ්‍ය ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අපි භාවනා කරන්න ඉඳගත්තා. ඉඳගත්තාම හිතෙනවා මේ අපි හිතමුකෝ වැලේ ඇඳුම් තියෙනවා. ඇඳුම් ටික ගන්න ඕනේ කියලා. දැන් වැස්සක් එන්නේත් නැහැ. දැන් ඒක අත්‍යවශ්‍ය දෙයකයි වාගේ කරන්නේ. ඒක අත්‍යවශ්‍ය නැහැ.
එතකොට හිතට කියන්න පුළුවන් නෑ ඒක අත්‍යවශ්‍ය නෑ ඒක පස්සේ කරමු කියලා. ඊට පස්සේ අපිට මොකක් හරි හිතනකොට ඒ වෙලාවට මේක මම පස්සේ හිතනවා. දැන් මේ වෙලාවෙම හිතන්න තරම් අවශ්‍ය නෑ මේක. මේක පස්සේ හිතනවා කියලා එහාට දානවා. ඒ සාම. එතකොට එහෙම තමයි තමන් ඕක තීරමාරුවෙන් කරලා ගන්න තියෙන්නේ. තමන්ම තමන් වීදිනේ ඕක මේ ප්ලෑන් කරලා මේ කියන්නේ ඒක මට කියන්න තේරෙන්නේ දැන් මම පැවිද්දෙක් විදියට එහෙම කිව්වට ඔක හරියන්නේ නැහැ. ගිහි කෙනා ඔකේ අවශ්‍යව තෝරගෙන ඒව මැද්දේ තමන්ට මේකට වෙලාවක් සකස් කරගත්තොත් එයාට ටික අර ඒ කියන්නේ එයාටම තමයි තේරුම් අරගෙන හිමින් එතෙන්ට එන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව් මම දන්නා සමහර ගිහියා ඉන්නවා මේ අර භාවනා කරනවා රෙන්නේ ඊට පස්සේ කියනවා මේ ඒ ડોක්ටර් කෙනෙක් මම එයාගේ නම කියන්නේ නැහැ හොඳට බණ භාවනා කරන ડોක්ටර් කෙනෙක් එයා කියනවා ස්වාමීන් වහන්සේ මට වෙලාවක් නැහැ කියනවා මේ පොත් කියවන්න ආරෙද පොඩි ළමයිත් ඉන්නවා කියනවා ඉතින් බණ පොත් කියවන්න මට වෙලාවක් ටික බණ පොතක් කියවන්න දැන් දුවේ කරේ ඉන්න දුව ඇවිල්ලා ඉතින් කරදර කරන ආරෙ මේ තියෙනවා මේ අනිත් වෙලාවට දැන් බෙහෙත් දෙනවා මේ මිනිස්සු ඉතින් මෙයා කියන්නේ ස්වාමීන් වහන්සේ මට වෙලාව තියෙන්නේ මේ මට පෞසිද්ධ වෙන්නේ නැහැ කියලා ඉතින් මට කරන්න දෙයක් නැති නිසා මම ඒක කරන්න කියන මෙයා කියපු කතාව බණ පොත මන් තියලා තියෙන්නේ ටොයිලට් එකේ රාක් එක කියනවා. හරි ටොයිලට් එකට ගිහලා දොර වහගෙන කියනවා ඒක කියවන්න. හරි එතකොට මේ මිනිස්සයා ඒක කවු ඉතින් එයාගේ ජීවිතය අවිවේකී බවයි දැන් නැත්තම් දැන් එළියේ ඉඳන් ඒක කියවන්න ගත්තොත් එහෙම දැන් අපි දරුවව ගණන් ගන්න නැතුව ඒක දරුවට ප්‍රශ්නයක් නේද? එතකොට එයා ඒක උදාගෙන තියෙන්නේ අර ටොයිලට් එකට ගිහලා ටොයිලට් එකනේ ඉතින් බාත්රූම් එකට ගියා දොර වහගෙන ඉතින් නානවා වෙන්න පුළුවන් ටොයිලට් යනවා වෙන්න පුළුවන්. ඉතින් ඒතර කවුරු කරදර කරන්නේ නැහැ. ඉතින් ඒ වෙලාව තමයි යා මම එතන ඉඳන් සාස කියවන්නේ කියනවා. ඉතින් මම ඒකේ රාක් එක තියලා තියෙනවා කියනවා බාත්රූම් එකේ රාක් එක තියලා තියෙනවා කියනවා. ඉතින් ඒ යාට ඒ වගේ අවිවේකී ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ කාරණාව ඉතින් තමන් තේරුම් ගන්න වීදිනිය එහෙම තමයි කරන්නේ. තමන්ට වැඩට යනවනම් රස්සාවට යන ගමන් කරන්න පුළුවන්. සමහර බණ භාවනායව එහෙමයි සර්. දැන් මම එයාගේ ජීවිතේ මම දැකලා තියෙනවා. එයා ඒ දවස්වල මේ ගම්පහ ඉන්නවා කියන කෙනා මෙයා ගම්පහ ඉඳන් කළුබෝවිල මේට ගියා මෝටර් බයික් එකේ මුලින්. හරි. දැන් ඊට පස්සේ කාර් එකේ ගියා. දැන් යන්නේ නැහැ එයා. දැන් වෙන තැනක වැඩ කරන්නේ. මේ ඒ යනකොට පැයක් විතර යනවා කියනවා. ගමනට බයික් එකේ. මෙයා මොකද කරන්නේ? මෙයා බයික් එකේ නැගිලා පටන් ගන්නකොටම අනිත්‍ය භාවනාව සිහි කරන්න පටන් ගන්නවා. මේ මිනිස්සයා කියනවා ඒ පැයම අනිත්‍ය භාවනාව වඩනවා. ඊට පස්සේ එනකොට පැයක් අනිත්‍ය භාවනාව වඩනවා මෝටර් බයික් එක මේ කොළඹ ටවුන් එක මැද්දේ පදින ගම. හිතන්න මේක මම පුදුම ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට කරන්න පුළුවන් හැකියාවක් නෙමෙයි මම මේක පුදුම වුණා. මම නම් හිතනවා මට බැරුව ඇති කියලා. එහෙම හැකියාව මම කරලා නැහැ. මම හිතනවා මම ලේසි වැඩක් නෙමෙයි. උනාට එයා ඒ කියන්නේ එයාට ඒක තමයි කියන තිබ්බ වෙලාව. මේ මිනිස්සයා එහෙම කරලා තිබ්බා. ඊට පස්සේ ඔය විදිහට කරලා කෙලවර නැතුව බෙහෙත් දෙනවා. ඒව මැද්දේ අර වෙලාවක් හම්බුනාම දහම් පොතක් කියවන. ඊට සූත්‍ර පිටකේ මට කිව්වා මේ සූත්‍ර පිටකේ මූලික පොත් ටික අටපාරක් කියවලා ඉවර කරන්න. ස්වාමීන් වහන්සේ මම මේ දේශනා අටපාරක් කියවලා ඉවර කරා කිව්වා. හරි දැන් මෙච්චර වැඩ. රැය එළි වෙනකම් මිනිස්සු එනවා. උදේ ඉඳන් රැයටකම් බෙහෙත් දෙනවා වැඩට යනවා අරවනවා ගම මේ මිනිස්සෙක් ටොයිලට් එකේ ඉඳන් අර කියවලා එහෙම කරලා ඊට පස්සේ භාවනා කරලා සමාධිය තියෙනවා මිනිස්සුන්ට. ඒතොර එයාගේ අපි දකින්නේ මම දැකේ ලොකු වීර්යයක් තියෙන කෙනෙක්. ලොකු වීර්යයක් තියෙන කෙනෙක් එයාට අහුවෙච්ච වෙලාවෙ කරනවා. ඊට පස්සේ සමහරවිට ඊට පස්සේ වීර්ය කරලා සමාධිය හදාගත්තට පස්සේ භාවනාව පැය දෙකක් කරපුවාම නිින්ද අවශ්‍ය නැති වෙනවා. එහෙම එකක් තියෙනවා. සමාධිය හදාගත්තට පස්සේ ධානා සමාධිය මම කියන්නේ සාමාන්‍ය සමාධිය නෙවෙයි. ධානා සමාධි කෙනෙක් හදාගත්තොත් එයා පැය දෙකක් භාවනා කරාට පස්සේ පැයක් පමාර භාවනා කරපුවම ඒ ඇති නිින්දක් අවශ්‍ය නැහැ. නිින්ද වෙන්න ඕන ටික ඔක්කොම ඒ ක්‍රියාවලිය එතන සිද්ධ වෙනවා. ශරීරයට වෙන්න ඕන ක්‍රියාවලියත් ඔක්කොම වෙනවා. ඊට පස්සේ මේ මානසය ඊට පස්සේ කියන ස්වාමීන් වහන්සේ මම සතියකින්ද දෙකකින්ද ඔහොම නිදාගෙන නැහැ කියනවා. නිදාගෙන නැහැ. හැබැයි හොඳ සිහියෙන් ඉන්නවා. අර chance එකක් හම්බෙච්ච වෙලාවේ භාවනා කරනවා. ඊටු වෙලාවේ කෙලවර නැතුව බෙහෙත් දෙනවා. බෙහෙත් ගන්න හවස 4ට විතර පටන් ගත්තාම පාන්දර 2-3 වෙනකම් බෙහෙත් දෙනවා. එච්චර ලෙඩ වෙනවා එයා ගාව. එච්චර ලෙඩ. කෙලවරක් නැහැ ලෙඩ. ඊට පස්සේ එහෙම ගෙදර ගිහිල්ලා මේ මූණ කටවදන් අර මේ කරලා ඊට පස්සේ අර උදේ වැඩට යනවා. උදේ වැඩට ගිහිල්ලා ඒ වරුවකින් විතර තමයි එන්නේ. ඔය වගේ එයාගේ ජීවිතේ එහෙම. හැබැයි ඒ ජීවිතේ මැද්දේ ඒ මිනිස්සයා සමාධිය දියුණු කරලා ධානා සමාධිය දියුණු කරලා අන්තිමට නිදා ගන්න වෙලාවක් නැහැ. හැබැයි බොහොම සැහැල්ලුවෙන් සැපෙන් ඉන්නවා.
එහෙමයි. එතකොට මං කියන්නේ ඒක අපි හැමෝටම ඒක පුළුවන් වෙයි කියලා කියන්නේ නෑ. හැබැයි මං කිව්වේ අර අවශ්‍යතාවයේ තියෙන කැපවීම තියෙන ඒක කිරීමේ හැකියාවක් තියෙන කෙනෙකුට කරන්න බැරි දෙයක්වත් නෑ. එහෙමයි සර්. කරන්න බැරි දෙයක්වත් නෑ. ඒක තමා තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් ඔය කට්ටිය සමහරවල් වැඩට යනවා කියලා කියන්නේ වැඩට යන වෙලාව සමහරවල් පැය භාගේ පැය ඒක කිරීමේ හැකියාවක් තියෙන වෙලාවක් වෙන්න පුළුවන්. කිරීමේ හැකියාවක් වෙන්න ඒ කෙසේ වෙතත් භාවනාව කියන එකට මම ලොකු මේ ධර්ම මම කියලා කියන්නේ මේ ධර්ම මාර්ගයේ වැඩෙනකොට භාවනාව ඉඳගෙන භාවනා කියන එකට ලොකු තැනක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලොකු තැනක් ඒකට දෙන්නේ නැහැ. ඒක නෙමෙයි අර සිහියෙන් කටයුතු කරනවා කියන එකයි නුවණින් සිහි නුවණින් යුතුව වාසය කරනවා කියන එක තමයි තැන දෙන්නේ. ඒක දැන් ඔය කට්ටිය හිතන විදිහ නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය කට්ටිය බලන්න බුදුරජාණන් වහන්සේගේ ඒ චරිතය බලන්න ඒ කාලේ මාස 9ක්ම බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ චාරිකාව යන්නේ නැද්ද? චාරිකාව යනවා කියලා කියන්නේ උදේ පටන් ගත්තාම උදේ ඉඳන් ගිහිල්ලා උදේ කොහෙන් හරි දානේ වන්දනා ඒ ඉන්න ගමේ දානේ ලැබෙන දේ පින්ඩපාත ගිහින් වළඳන. වළඳලා ඉවරලා ඊට පස්සේ ගමන පිටත් වෙනවා. ඊට පස්සේ දවසට යනවා යොදුනක් යනවා කියනවා. යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක් කියනවා 16ක් කියනවා. 10ක් 16ක් වගේ ප්‍රමාණයක් කොමාරි යනවා. කියන අවසරක වගේ යනවා. කලුරක වගේ ගිහිල්ලා ඒ කොහේ හරි නතර වෙනවා. දැන් ඒ නතර වෙලා එදා එතන ඉන්නවා. ඒතර එතන නතර වෙද්දී කවුරුත් ඇඳන් ලෑස්ති කරලා ඔක්කොම ලෑස්ති කරලා නැහැනේ. මේ ඉන්දියාවනේ. මේ බෞද්ධ සමාජයක නෙමෙයි යන්නේ. එතකොට ඒ මොකක් හරි ගහක් යට පිරිසිදු කරගෙන අර මේව තැනකින් වතුර කොයිද තියෙන්නේ කියලා හොයාගෙන ඕවා කරලා එතකොට භාවනා කරන්න වෙලාවක් නැහැ. ඊට පස්සේ දවසම ඇවිදලා මහන්සි ඊට පස්සේ රැ වෙලා ඔන්න පැයක් හමාර පොඩ්ඩක් ඉන්නවා ඇති නිදාගන්න. පහුවදා උදේ ආයෙ පටන් ගන්න. යන්නේ. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ විදිහට යොදවලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දැන් ඒක ඒ විදිහට යොදවන එක වැරදි මේ කටට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා දකින්න නම් බුදුරජාණන් වහන්සේ වැඩේ කරන්නේ නැහනේ. එහෙමයි. එහෙනම් එතකොට මේ මාර්ගය කියන එක එහෙම වැඩෙන එකක් නෙමෙයි. මේ මාර්ගය වැඩෙන්නේ ඔය සිහිනුවන හැදිලා ඔය පැත්තෙන් ඕකත් සිහිය හැදිලා. ඔක දැන් සිහිය හදන කාරණා තමයි ඔය කිව්වේ. ඕක හැදිලා අනිත් පැත්තෙන් අර අකුසල් කියන දෙක හොඳට තේරුම් අරගෙන ඒ අකුසල් ප්‍රහාණය කර අර දුෂ්කර අවස්ථාවල් වලත් හිත නොසැලී ඉන්න විදිහට හිතක් බලවත් හිතක් හදනවා. තේරුණාද? ඒ කාරණා ඒ කියන්නේ සිහිය කියන එක පවත්වනවා. ඒක තමයි අපි පළවෙනි කිව්වේ. ඊට පස්සේ දැන් අපි ඊළඟ දවසේ සම්මාදිට්ඨිය ගැන කියලා සම්මාදිට්ඨියෙන් පස්සේ අපිට තනිකරම එක අකුසල් හටගන්න හැටි ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඒ අකුසල් අයින් කරමින් ඒ කියන්නේ අර දැන් ගම් මැද්දේ බුදුරජාණන් වහන්සේ එකයි යන්නේ බ්‍රාහ්මණායගේ ගම් මැද්දේ කෙලවරක් නැති බැනුම්. හරි? මිනිස්සු බෞද්ධ සමාජයක් නෙමෙයි බමුණු කියලා කියන්නේ මේ ස්වාමීන් වහන්සේලා ගොඩාක් ගරහක් කට්ටිය. ඒතකොට කෙලවරක් නැති බැනුම්. කෙලවරක් නැති ප්‍රශ්න. ඊට පස්සේ හරියට දාන්නේ නැහැ. ඉන්න හරියට තැනක් නැහැ. එතකොට ප්‍රශ්න, ගැටලු, ඇනුම්, බැනුම් තියෙන එකක් මැද්දෙන් බුදුරජාණන් වහන්සේ 100න් යන්න කියලා කියනවා යා. ඒකනේ චාරිකාව සිද්ධ වෙන්නේ. ඒක නේද සිද්ධ වෙන්නේ. බලන්නකෝ. ඒ කියන්නේ ප්‍රශ්න, ගැටලු, ඇනුම්, බැනුම් ඒ තියෙන එකක් මැද්දේ මෙයාව එක දැන් කයේ වෙහෙසවල්, කයේ පීඩාවල් එව්වක් තියෙනවා. ඒ මාස 9ක් ඇවිදින්න ගියපුවා. ඒතකොට ඒවා මැද්දෙන් මෙයාව එකක් යනකොට මෙයාට සිහිය කියලා දීලා තිනවා නුවණ කියලා තියෙන එක අකුසල ඇති වෙනකොට හවසට කතා කරලා කියනවා මේ ප්‍රශ්න කියද්දි මෙන්න මෙහෙම ධර්මයේ තුලින් ඒක විසඳන්න හැටි කියනවා. එහෙම. ප්‍රශ්න විසඳන්න ධර්මයේ තුලින් කල්පනා කරන්න හැටි කියනවා. එතකොට අරයාගේ සිහිය නුවණ අර ප්‍රශ්න ගැටලු මැද්දේ වැඩෙනවා. ඊට පස්සේ ඒක මොන දෙයකින්වත් කම්පා වෙන්නේ නැති විදිහට හොඳ සිහිය නුවණ බලවත් එකක් වැඩුණාට පස්සේ එයාට කොහේ හරි තැනක පොඩ්ඩක් ඉඳගෙන භාවනා කරන්න ගත්ත ගම සමාධිය වැඩෙනවා. සමාධිය වෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ යොමු කරලා තියෙන මාර්ගය ඔහොම එකක්. ස්වාමීන් යොමු කරලා තියෙන ඒ කාලේ මාර්ගය ඔන්න ඔහොම එකක් තියෙන. ඒකට එකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේක අපිත් තේරුම් ගන්න ඕනේ මාර්ගය අපේ වැඩෙනවනම් වැඩෙන්නේ කොහොමද කියලා. එතකොට අපේ මාර්ගෙත් වැඩෙන්නේ ආන් මේ විදිහේ ප්‍රශ්න ගැටලු තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඒක සිහියෙන් කටයුතු කරන්නේ කොහොමද? නුවණින් ධර්මානුකූලව ධර්මයේ තුලින් ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි තේරුම් ගන්න ඉන්න ඕනේ. ඊට පස්සේ ඒ විදිහට සිහිය තියනවා නම් නුවණින් ධර්මානුකූලව ඒ ප්‍රශ්නට මුහුණ දෙන්නේ කොහොමද කියලා දන්නවා නම් එයාට ප්‍රශ්න ගැටලු ඇනුම් බැනුම් කියන්නේ ආශිර්වාදයක් වෙනවා ජීවිතේට. ජීවිතේට ඒක ආශිර්වාදයක් වෙනවා. එයාව දියුණු වීම පිණිස මානසිකව ශක්තිමත් වීම පිණිස බලවත් වීම පිණිස උපකාර කරන දෙයක් වෙනවා ඒ කෙනා. ඒ කියන්නේ සිහිය තියෙන
ඒ අකුසලයට මුහුණ දීමේ නුවණ තියෙන කෙනාට. ඒතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු අදාළ ක්‍රමය ඒක තමයි. ඒතකොට ස්වාමීන් වහන්සේලාටත් ඔය දැන් මේ පනවල තියෙන්නේ අර එහෙම එකක් තියෙන. දැන් ඉතින් අර එක තැනක ස්වාමීන් වහන්සේලා ඉන්න ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ හිටියත් අර දැන් දවල් දාන්නේ බෑ. එතකොට එක එක තියෙනවානේ අර එහෙම දැන් අපිට ස්වාමීන් වහන්සේ කෙනෙක්ට රාගයක් ඇති වුණොත් එහෙම ඒ රාගේ අයින් කරන්න කියලා වෙලා දැන් රාගෙන් ඇතිවන පීඩාව ගිහි කෙනා වෙන ක්‍රමවලින් එක නිදහස් කරනවානේ නේද? රාගයෙන් ඇතිවන පීඩාව අවශ්‍යතාවය වෙන කෙනා වෙන ක්‍රමවලින් නිදහස් කරනවා. උපසම්පදා වෙනකොටම උපසම්පදා නෙමෙයි සාමණේර වෙනකොටම සියලු ක්‍රම අහෝසි කරනවා. ඒ ඇතිවන පීඩාව රාගෙන් ඇතිවන රාගය නිසා කෙනෙක්ට ඇති වෙනවනේ අවස්ථාවක්. ඒ අවශ්‍යතාවය දැන් ඒක තමන් කායිකව තමන් ස්වයංව ඒක විසඳන්න වෙනවා. නේද? මේ ලෝකෙ එහෙම නෙවෙන්නේ සාමාන්‍ය. නැත්තම් එයා මේ විවාහ ජීවිතයේ ඒ මාර්ගයෙන් එක විසඳීමක් බවට පත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ওই දෙකම භික්ෂුවට පැවිදි වෙනකොට වළක්වනවා. වළක්වුවාට පස්සේ එයාට ඒ රාගෙන් ඇතිවන පීඩාව ධර්මයේ තුලින්ම විසඳන්න සිද්ධ වෙනවා. ඒකටයි මේ වැඩේ කරන්නේ. ධර්මයේ තුලින්ම විසඳන්න සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ එයාට දත කාලා හරි ඒ ධර්මය අල්ලන්න වෙනවා. කොහොමද ඒක කරන්න කියලා දත කාලා ඒ දැන් මෙන්න කරන්න දෙයක්වත් නැහැ. වෙන ක්‍රම නැහැ. සියලු ක්‍රම අහෝසි මේ ක්‍රමේ විතරයි. කියලාවල ඒකට අර බලෙන් දාලා වගේ එකක් තියෙන ඕන වගේ මේ පැවිදි ජීවිතේ ගොඩාක් දේවල් තියෙනවා. ආන් ඒ වගේ අර හිර කරලා තියෙනවා. හිර කරලා නැහැ බුදුරජාණන් වහන්සේ ඇත්තටම. හිර කරලා නැහැ. ඒකෙන් බුදුරජාණන් වහන්සේ එකෙන් ප්‍රෙෂර් එකක් එයාට දෙනවා. ඒ ප්‍රෙෂර් එක තුලින් ධර්මය අල්ලන්න. දුතාංග කියලා කියන්නේ තාංගියව. තව ප්‍රෙෂර් එක වැඩි කරනවා. Tamanට ප්‍රෙෂර් එක මත් නම් තව ප්‍රෙෂර් එක හදා ගන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. ඒ ප්‍රෙෂර් එක තුලින් එයාට ධර්මයේ තුලින් තමයි විසඳුම ගන්න වෙන්නේ. වෙන විසඳුම් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පැහැදිලි කරපු මේ ධර්ම කාරණා ටික මේක බොහොම මේ වටින පැහැදිලි කිරීමක් කරේ. ඒක ඉතාමත්ම වැදගත් කියලා මට හිතෙනවා. මේක මම ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේට පුළුවන් නම් මේක ඉදිරි දවසක මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන ධර්මදේශනාවක් විදිහට මේක කරන්න පුළුවන් නම් මේක ගොඩාක් මේ යහපතක් වෙයි. මොකද ඔය කරපු මේ අන්තිම මේ විනාඩි 5ක් ඇතුළත වගේ කරපු ස්වාමීන් වහන්සේ මතු කරපු කාරණා ටික මොකද මේ ඒක ගොඩාක් වැදගත් ස්වාමීන් වහන්සේ. ගිහි අපිට ඒක දැන් ස්වාමීන් වහන්සේ ඒ සිහිය පිහිටවමින් සිත අකුසල් වලින් මුදවාගෙන ශක්තිමත් කරගෙන යන ගමනක් මේක කියන එක ඒක ස්වාමීන් වහන්සේ ඕක අපිට ඒ කියන්නේ අපි කියන්නේ හිතට වැටලා තිබුණ නැති හින්දා නෑ ඕක ගිහි මිනිස්සෙගේ හිතට ඕක වැටෙන්නේම නෑ. එයා හිතන්නේ වෙන දෙයක්. ඒක හින්දා ස්වාමීන් වහන්සේ මම කියනවා ස්වාමීන් වහන්සේට මට වෙච්ච අවාසියක් මේ මම දහමට ඒ කියන්නේ අපි මට මීට අවුරුදු 10කට විතර කලින් බැලුවොත් එහෙම අතීතෙදී මම දැන් දකිනවා මම ධර්මයට ඇවිල්ලත් නැහැ. මම දහමක් ගැන දන්නෙත් නැහැ. නමුත් මට පේනවා සමාජයේ ඉන්න කට්ටිය මේක චෝදනාවක් විදිහට කරන එකක් නෙවෙයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් ඒක මේ වටහා ගන්න විතරයි මම මේක කියන්නේ. දැන් සමාජයේ දකින්න අපි කට්ටිය බර භාවනා වලට යනවා, රිට්‍රීට් වලට යනවා, දවස් ගණන් භාවනා කරනවා, මෙහෙම කරනවා. නමුත් ඒ මිනිස්සුන්ගේ ගුණයක් නැහැ. මම කල්පනා කරනවා මෙහෙම කට්ටිය දැන් මෙච්චර මේ මහන්සිලා මේගොල්ලෝ සෝවන් වෙයිද? මේගොල්ලෝ ඕමනම් ධර්මය අල්ලන්නේ. ඔත් ස්වාමීන් දන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේ ඒ කාලේ දැන් ගිහි කාලේ ධම්ම මට යෝජනා කරනවානේ මේ අපි යම් භාවනා කරන්නේ ඉන්න මම ආවෙන්න වෙනදී මට තේරුණා මෙහෙම කියලා භාවනා කරාට මිනිස්සෙක් සෝවන් වෙයිද? මොකද්ද මෙහෙම ඔහොම දහම අල්ලන්න බුණා නම් ඔච්චර මේ දුෂ්ට මේ අමුතු මේ ගතේ තියෙන මිනිස්සු මේ භාවනා කරලා ඉඳගෙන භාවනා කරලා විතරක් මේක දැන් දහම අවබෝධ කරලා නිවන් යනවා නම් මෙතන ලොකු අවුලක් තියෙනවා කියන එක මට තේරුණා. එච්චරයි මම එතනින් එහාට මේක දහම බලන්න ගියෙත් නෑ. මොකද අර අතනින්ම මාව ඩිමෝටිවේට් වෙලා යනවා. ස්වාමීන් වහන්සේ දෙන නමුත් ස්වාමීන් පැහැදිලි කිරීම හරියටම ගැලපෙනවා. ඒ කියන්නේ ධර්ම මාර්ගය කියන එක ඉඳගෙන භාවනා කරමින් වැටෙන එකක් නෙවෙයි. මුලින් මේක හදන්න ඕනේ. මනුස්සයව ටික ටික ඒකට යොමු කරවන්න ඕනේ. මාර්ගය හැදෙන්නේ එහෙමයි කියන්නේ. ස්වාමීන් වහන්සේ පුළුවන් නම් ඒක අපි මේ ඉදිරි දිනයක ස්වාමීන් වහන්සේගේ ප්‍රධාන දේශනාවක් මට හිතෙනවා ඒක ගොඩක් වැදගත් කියලා මේ කියන්නේ මෙතන ඉන්න 3-4 දෙනාට නෙවුණා මේක ඉදිරි දිනයක මේ YouTube එකෙන් දේශනා පරිහරණය කරන කෙනෙක්ට ලොකු වටින දේශනාවක් වෙයි කියලා මට හිතෙනවා. එහෙම නේද මේ දෙන්නේ? ඒ වගේ අසංක දැන් මේ කියපු කාරණා මගේ කාරණා නෙවෙයි. ඔකට මම දෙන්න දෙන ඇත්තට දැන් බුදුරජාණන් වහන්සේ කරපු වැඩ පිළිවෙල පෙන්නලානේ මම මේ කිව්වේ. ඒතකොට වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ මොකද්ද කියන එක පෙන්නන. ඒතකොට මගේ ගන්න නෙමෙයි මේ බුදුරජාණන් වහන්සේගේ වැඩ පිළිවෙල මම මේ පෙන්නුවේ. එතකොට දැන් මේ වගේ මේ හැම තැනම ඔය වගේ තමයි.
දැන් මම ඔය කියන්නේ ඔය හැම කාරණාවක්ම අසන හරියට කාරණාව තේරුම් ගත්තට පස්සේ බලද්දි හරි පුදුමයි ඒක. හරි පුදුමයි, හරි ලස්සනයි. එහෙම ස්වභාවයක් මේ ධර්මයේ තියෙනවා. එතකොට ඒක අර ඔය වගේ ගොඩාක් ඉතින් කාරණා තියෙනවා. හැම කාරණාවක්ම ඔය විදිහට යන්නේ. එහෙම. අපි බලමු මේක මේ උත්සාහ කරන් ඒකට ඒ කියන්නේ අවශ්‍යතාවය යෙදුනොත් දැන් මෙතන ප්‍රශ්නේ ඇදුනේ හින්දානේ මේක කතාව වෙන්නේ. ඒක කතාව වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ අර මිත්‍යා දෘෂ්ටිය ඒක දේශනාව අහන්න හම්බුණාද? දරුවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මාතේෂත් ඇහුවද ඒක? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒකක සම්බන්ධයෙන් මොකක්ද අහන්න තියෙන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ මේ ඒක බොහොම හොඳ ධර්මදේශනා ස්වාමීන් වහන්සේ හරිම පැහැදිලි වුණා. මේ ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ තව යාළුවෝ ටිකක් එක්ක ටිකක් කාලයකට කලින් ඔය නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය ගැන අපි කතා කරනකොට සහ ඔය කුසල අකුසල් ගැන කතා කරනකොට ඒ එක්කෙනෙක් හිටිය ස්වාමීන් වහන්සේ එයා ඉනම් කිව්වා එයා විශ්වාස කරන්නේ නැහැ එයා බෞද්ධ කෙනෙක් මේ කුසල අකුසල් ගැන ඒ කියන්නේ එයා කිව්වේ එයා දෙනවා අර ඒ කියන්නේ ඉගෙන මුකුත් හිතන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ මට එයාට ඒක එහෙම කරන එක වැරදි කියලා මම කිව්වා. මට ඒක එයාට හරියට විස්තර කරලා දෙන්න තරම් මට හරි දැනුමක් තිබුණේ නැහැ. ඇත්තටම ඔබ වහන්සේගේ දේශනාව අහලා තිබුණා නම් මට සමහරක් ඊට වඩා හොඳට එයාට ඒක විස්තර කරන්න තිබුණා. මම හිතනවා මේ ඒ විදියට මම එහෙම කියන එක වැරදිද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම එහෙම නම කියන්න ඕනේ නැහැ. ඒක අර ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවනේ ස්වාමීන් වහන්සේ කියනවනේ අර සිල් රකින්න ඕනේ නැහැ මුකුත් ඕනේ නැහැ කියලා. ඔව් අර ඔක්කොම ශූන්‍යයි එහෙම කියලා කියන එහෙම මම හිතන්නේ එයාටත් ඒක විස්තර කරන්න බැරි වුණා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ඉතින් ඇත්තටම ටිකක් මට ඒක ඇහුවම මට හිතුනේ නිත්‍ය මිත්‍යා දෘෂ්ටියට එයා වැටෙන්න පුළුවන්. එහෙම වැටුනොත් ඇත්තටම සමහරක් වෙලාවට මට වෙලාවකට හිතෙනවා වෙන අකුසලයක් කරනවටත් වඩා ලොකු අමාරුවක මෙයා වැටෙනවා නේද කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ. මේ ඔව් ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය කියන එක බුදුරජාණන් වහන්සේ ඔය ආනන්තරීය පාප කර්ම පහත් එක්ක තමයි මේ ධර්මයේ ඊළඟට කියන්නේ. ආනන්තරීය පාප කර්ම පහ කියලා ඒකත් එක්කම නිත්‍ය මිත්‍යා දෘෂ්ටිය ගැන කියනවා. හරි? අර කියන්නේ මේ අර මොකද්ද මට ඒ රතන සූත්‍රයේත් ওই කාරණාව කියනවා. මේ මට දැන් හරියට මේකේ කාරණාව හරියට ගන්න බෑ කොහොම හරි. ආනන්තරීය පාප කර්ම පහයි නියත මිත්‍යා දෘෂ්ටියයි ගැන විස්තරයේ අටුවාවේ තියෙන්නේ ආනන්තරීය පාප කර්ම පහ කරලා ගියපු කෙනා කල්ප ඉවරනාම උඩට එනවා කියන. කල්ප ඉවරනාම උඩට එනවා කියන. නියත මිත්‍යා දෘෂ්ටියට වැටලා ඉවරලා කෙනෙක් පහලට ගියොත් එයා මේ කල්පේ ඉවර වෙනකොට ඒකෙන් ගිහිලා වෙන මේ කියන්නේ ලෝකාන්තර කියලා මේ ලෝක අතර තියෙන නිර්යාවල් වල ඉපදින්න ඒ කියන්නේ ඒකේ ඉවරයක් නැති වෙනවා. නියත මිත්‍යා දෘෂ්ටියට වැටුනාම කෙනෙක් ඒ කියන්නේ ආනන්තරීය පාප කර්ම කරපම් කල්පේ ඉවරනාට පස්සේ විපාක වෙලා උඩට එනවා. අරයාගේ එහෙම උඩට එීමක් එන්නේ නැහැ කියලා විස්තර කරනවා. ඒතකොට ඒ තරම් මේ මොහේ සම්බන්ධ නියත මිත්‍යා දෘෂ්ටිය අධික බලවත් කියලා ඒ කාරණාව කියනවා. එතකොට ඒකේ අර වැදගත්ම තියෙන්නේ ඒකේ හේතුඵල ටික හැදෙන හැටි දැක්කද? එහෙමයි. ඒ කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඒකේ බුදුරජාණන් වහන්සේ ඔව් කියනකො. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඇත්තටම එකයි මමත් හිතුවේ ඒක දැන් මම ඒ කතාවේදී මං කිව්ව දේ තමයි ඇත්තටම ඔයා එහෙම දානයක් දුන්නා මේකේ කුසලයක් නෑ එහෙම කියලා කියන්නේ ඔයා ආඩම්බරයි ඔයාට තියෙන මෝහය කියලා කිව්වා මට ඒ කාලේ තිබිච්ච දැනුමේ. එයා එහෙම දෙනවා දානයක් දුන්නාම එහෙම පිනක් එහෙම නෑ කියනවා. එයා කියන විදිහටම මම කියනව නම් ස්වාමීන් වහන්සේ ඒක සමහරකට ඔබ වහන්සේට හුඟක් ඒකට ඒ කියන්නේ ඉස්සරහට උනත් විස්තර කරනකොටත් ඒක යොදා ගන්නත් පුළුවන්. එයා කිව්වේ දැන් බලන්න මේ බටහිර රටවල් වල ඉන්න කට්ටිය ඒගොල්ලෝ
ඒගොල්ලොත් කරනවනේ ස්වාමීන් වහන්සේ ඒගොල්ලොත් ඔය ඩොනේෂන්ස් කරනවා ඒගොල්ලෝ එහෙම කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුවයි කරන්නේ. එයා එනම් කියනවා අපි ලංකාවේ කට්ටිය අපි බලාපොරොත්තු වෙනවලු. අනේ මන් නිවන් දකින්න හරි එහෙම ඒ කියන්නේ ඇත්තටම නිවන් දකින්න කියලා කියන එක තමයි හරි. එයා කියන්නේ මේ දිව්‍ය ලෝකේ යන්නේ එහෙම කියලා තමයිලු ලංකාවේ කට්ටිය දාන දෙන්නේ. ඒකින්ද එයා කියන්නේ ඒක ඇත්තටම අපි in return දෙයක් බලාපොරොත්තුවෙන් තමයි අපි දේවල් කරන්නේ කියලා. එයා කියන්නේ. එතකොට කියන්නේ වෙස්ටර්න් කට්ටිය ඊට වඩා උසස් තත්ත්වයකින් ඉන්නවා කියලා තමයි එයා ආගිය කරන්නේ. එයා ඒකට තව එකක් ඇඩ් කරනවා යන කියනවා. දැන් බලන්න ලංකාවේ කට්ටිය කොච්චර දුක් විඳිනවද කොච්චර පින් කරනවද ඒ මෙහෙ මිනිස්සු කොච්චරක් සැප විඳිනවද එහෙම කියලා එහෙම කම්පැරිසන් එකකුත් ගියා ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක මං හිතනවා මේ ඒකේ විදියට ඔළුවට ගිහිලා තියෙන්නේ අර මේ ඔය ඇත්තටම ඉතින් අර අහන බණ වල ඒක අන්තර්ගත හින්දා කියලා. ඒකයි ස්වාමී. එයාට යහන් ලැබෙච්ච ඒ කියන්නේ ඒකේ අර ඒකේ මෙහෙම එක පැතිකඩන්නක් තියෙනවා මේ විදිහේ. අපි හැබැයි ওই කාරණාව ඔයකට හොඳටම උත්තරේ මම දීලා තිනවනේ මලක් පූජා කරලා දිව්‍ය ලෝක යන ආකාරය කියලා ධර්ම දේශනාවක් කරේ. ඒකේ ඕකේ මම අදාළ කාරණාව කියලා තියෙනවා. ඊට අමතරව ඔය එතකොට මොකද්ද ඇයි අපි කර්මඵල විශ්වාස ඇති කරන එකේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා මම ඒකෙදි ඒක විස්තර කරා. ඔය සිල්වත් වීමේ අවස්ථාවේ හින්දා ඒ හිතක් සකස් වෙන විදිහ මම ඒක විස්තර කරා. ඒ හින්දා මම දැන් ආයේ ඒකට යන්නේ. හැබැයි මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. එයා කියපු කාරණාවේ එක පැත්තක මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කාරණාවක්. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි බලාපොරොත්තුෙන් දෙයක් අතහරිනවා කියලා කියන එක ඒ කියන්නේ දැන් මෙන්න මෙහෙම ඒකට කොහොමද අපි කියන්නේ අපි මෙහෙම කිව්වොත් දැන් මම ඒ අර මලක් පූජා කරලා දිව්‍ය ලෝක යන එකේදී මම කිව්වා මේ විදිහට. දැන් ඒකදී අපි අන්තිමේදී බුද්ධ පූජාව තියෙන එකක් ගැන එහෙම අපි කිව්වේ. එතකොට යා හිතන්න ඕනේ විදිය. එතකොට මම ඒකේ බුදුරයන් වහන්සේ ජීවමාන බුදුරයන් වහන්සේ කියලා හිතලා ඊට පස්සේ මේ දානේ වන්දලා බුදුරයන් වහන්සේ ඒක අසංසිල සාංශය අතර මට ඒ කාරණා මුලින්ම කිව්වේ උන්වහන්සේ. මම ඒකට උන්වහන්සේට කෘතඥතාවය පළ කරන්න ඕනේ. ඒ බුදුරයන් වහන්සේගේ පැත්තට කියන්නේ දානේ ආවශ්‍ය වර්ණ සැප බල බුදුරයන් වහන්සේට ලැබෙනවා කියන එක දැකලා ඒකෙන් සතුටු වෙන්න කියනවා මුලින්ම. අපි දෙන දානෙන් අනිත් කෙනාට මෙන්න මෙහෙම යහපතක් වෙනවා කියලා ඒක දැකලා අපි මුලින් සතුටු වෙනවා. ඒ සතුට තමයි ඒ වෙලාවේ පින. ඒ පින කියලා කියන්නේ ඒ වෙලාවේ ඒ වෙලාවේ සකස් වෙන ඒ හිතේ සතුට. ඊට පස්සේ ඒක සකස් වෙනවා දැක්කට පස්සේ ඒ ශක්තිය අපිට ඕන තැනකට යොමු කරන්න පුළුවන්. එතකොට ඒක දෙවෙනි අවස්ථාව. දැන් උතන අවස්ථා දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි අත්හැරීම කරනවා. අත්හැරීම හින්දා ඒකෙන් අනිත් කෙනාට වෙන යහපත දැකලා සුඟා සතුටු වෙනවා. ඒ සතුටු වෙන එක එතන පින. පින කියලා කියන්නේ ශක්තියක්. පින කියලා කියන්නේ අපි රැස් කරපු ශක්තියක්. ඒ රැස් කරපු ශක්තිය ඊට පස්සේ අපි මේ පින මේ සඳහා යොමු වේවා කියලා බලලා තියන්න පුළුවන්. දැන් ඕක මෙහෙම කරොත් වැරදි. ඕක කරොත් එහෙම මේ විදිහට එයා කරන්න කලින්ම අනේ මම නිවන් දකින්න මේ දාන හේතු වේවා කියලා දෙනවා නම් එයා නිවන් දකින්න කියලා එයා බලාපොරොත්තු වෙන යමක් තියෙනවා. ඒ බලාපොරොත්තු වෙන දේ ලබා ගන්න මේ දේ කරනවා කියලා එකක් තියෙනවා. එතකොට වැඩ පිළිවෙල දෙබිඩි. තේනවද? සියුම් මෙතන සිද්ධිය. ඒ කියන්නේ අපි වෙන දෙයක් අපි රුපියල් 100ක් දෙනවා. එයාගෙන් රුපියල් 1000ක් ගන්න බලාපොරොත්තු වෙන 100ක් දෙනවා. කියන්නේ පොඩි දෙයක් දෙනවා ලොකු දෙයක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේක දීලා අනේ මේකෙන් මට මෙහෙම දෙයක් ලැබේවා. මෙහෙම දෙයක් ලබා ගන්න මම මේක දෙන්න ඕනි කියලා දෙනවා. මේ දේ ලබා ගන්න මම මේක දෙන්න ඕනි කියලා ලොකු දෙයක් ලබා ගන්න පොඩි දෙයක් අතාරිනවා. එතකොට වැඩ පිළිවෙල දෙවිදි. එතකොට එයාට ඒකෙන් උපදින්න ඕනි සතුට උපදින්නේ නැහැ. මොකද එයා වෙන දෙයක් බලාපොරොත්තු වෙනවා මේ දේ කරන්නේ. නිවන වුණත් එහෙම බලාපොරොත්තු වුණත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ පින හරියට වෙන්නේ නැහැ. ප්‍රශ්නේ කියලා කියන්නේ ඒ පින වෙන්නේ නැහැ. නිවන කියලා කියන්නේ එයාට සංකල්පයක්. නිවන කියලා කියන්නේ යථාර්ථය කියන එක එයා තේරුම් ගන්නෑ. නිවන කියලා කියන්නේ ඒ කෙනාට සංකල්පයක්. එතකොට එයා යම් සංකල්පයක් හිතේ තියෙන එකක් බලාපොරොත්තු වෙයි ඒක ලබන්න මේක අතාරිනවා කියන එකක් කරන්නේ. ඒක එහෙම නෙමෙයි කරන්න ඕනේ.
අතහරින වෙලාවේ බලාපොරොත්තුව තියෙන්න බෑ. අතහරින වෙලාවේ අත්හැරීම විතරක් තියෙන්නේ. අත්හැරීමෙන් හොඳට සතුටු වෙන්න ඕනේ. සතුටු වෙලා ඒ සතුට කියලා කියන්නේ හොඳට පින රැස් වුණා කියන්නේ. රැස් වෙච්ච පින එයා කැමති දෙයකට යොමු කරනවා ඊට පස්සේ. තේනද? මට හිතෙන්නේ එයා කියපුවානේ ඔන්න ඔහම කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඕක කාට්ටියට තේරුම් ගන්න බැරි වුණාම එක්කෝ අර පළවෙනි කොටසට වැටෙනවා. පළවෙනි කොටස කියලා කියන්නේ එයා මේ අත්හරින්නෙම මොකක් හරි බලාපොරොත්තුවෙන්. මුගක් බෞද්ධය ඒ වැඩේ කරනවා. මොකක් හරි බලාපොරොත්තුවෙන් අත්හරිනවා. එතකොට බලාපොරොත්තුවෙන් අත්හරිනකොට මේ පැත්තට ලොකු දෙයක් ගන්න බලාපොරොත්තු මේ පැත්තෙන් පොඩි දෙයක් අයින් කරනවා වෙනවා. ඒක හරියට පින වෙන්නේ නැහැ. ඊට පස්සේ නැත්තම් කරන්නේ අර මොකොත් අර එයා දෙනවා දීවිවල ඔහම හිත සතුටු කරගන්න ඕනෙත් නැහැ. අපි දෙන්න ඕනේ දේ කරා. අපි කළ යුතු දෙයක් කළේ කියලා. ඒ කියන්නේ අපි පරම්පරාවෙන් හරි සමාජයට යහපතක් කරේ හරි කළ යුතු දෙයක් කරේ කියලා ඒකෙන් එනවා. එයා සතුටු වෙන්නේ නැහැ. මේක යොමු කරන්නේත් නැහැ. ඒ දෙකම වැරදි. ඒතකොට සතුටු වෙන්නේ නැතුව යොමු කරන්නේ නැතුව ඉන්න එකත් වැරදි. මේකේ මේ දේ බලාපොරොත්තු වෙන මේක කරන්න කියලා ඒකත් වැරදි. දෙකම වැරදි. ඒක අවස්ථා දෙකක කළ යුතු දෙයක්. ඒතකොට බුදුරයන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා, ඒ අය දැන් බෝසත්ත්ව දාන දෙන අවස්ථාවල උන්වහන්සේලා එහෙම තමයි දාන දීලා ඒකෙන් හොඳට දැකලා සතුටු වෙලා ඊට පස්සේ මේ දන්නවා දැන් පින රැස් වුණා කියලා. මේ රැස් වෙච්ච පින මට අර මේ බුද්ධත්වයේ පිණිස හේතු වේවා කියලා ඉවරලා ප්‍රාර්ථනාව තියෙනවා අනිත් අතට. දැන් අපි දන්නවනේ බෝසත්ත්වත්වයේ වැඩේ කරා කියලා. නේද? අපි ඕනතරම් කතාවල තියෙන ඇස් දන් දුන්න කතාවල තියෙනවා සිවි ජාතකයේ බෝසත්ත්වයේ ඇස් දෙක දන් දීලා අර මිනිස්යාට ඇස් පේන එක දැකලා එක හැක් කුලින් දෙන්න කියනවා. එක හැක් දීලා එක හැක් හරියට සම්බන්ධ කරලා අන්දගෙනාට ඇහැ සම්බන්ධ වෙන මේ ඇහැ පේන එයාගේ පෙනීම දැකලා ඉවරලා සතුටු වෙනවා. හිත සතුටු වෙලා මේ ඇහත් ගලවලා දෙන්න කියලා ඇස් දෙකම දෙනවා. එතකොට ආන් එහෙම සතුටු වෙලා ඊට පස්සේ මේ ඒ සතුට ඇති වුණාට පස්සේ පින රැස් වුණාට පස්සේ ඒක යොමු කරනවා මේක මට බුද්ධත්වයේ පිණිස හේතු වේවා කියලා. නැත්තම් මට බුද්ධත්වයේ පිණිස මේ ඇස් දෙක මේ මන් දීලා බුද්ධත්වයේ ගන්න ඕනි කියලා හිතුවා පටන් ගත්ත තැන වැරදුනා. මේ ඇස් දෙක දීලා බුද්ධත්වයේ ගන්න කියලා හිතුණා පොඩි දෙයක් දීලා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. පටන් ගන්න තැන වැරදුනා. ඒකත් වැරදි. ඊට පස්සේ නැත්තම් ඒක දීලවල අපි කළ යුතු දෙයක් කරේ ඕ සතුට වෙන්න ඕනේ නැහැ මොකද ප්‍රාර්ථනා කරන්න ඕනෙත් නැහැ කියලා හිතුවොත් ඒකත් වැරදි. එතන උනේත් නැහැ. අපි බලන අර බෝසත්ත්වය හරියට කරලා තියෙනවා. නේ? අපි ඒ උදාහරණයෙන් ගන්න ඕනේ. ආන් එහෙම ඕන් ඔක කටියෝ තේරුම් ගන්න නැති ඔය තැනක් ඒක. සියුම් තැනක් ඒක. මම හිතන්නේ තේරෙන්නේ නැති නේ මතේ ඒක කාරණා. එහෙමයි සාරා බොහොම පැහැදිලි. බොහොම පිං සාරා. ඔව්. ඒක හොඳට පැහැදිලි වුණා. මං හිතනවා ස්වාමීන් වහන්සේ මමත් වැරදියට කරලා තියෙනවා කියලා මම අනේ පින් කරනකොට මම ඔව් මේක නිවන් දැකීම සඳහා හේතු වේවා කියලා කලින් ඉඳන්ම ඒ පින කරන්න කලින් ඉඳන්ම හිතනවා ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තට මෙතන වැරද්දක් වෙලා තියෙනවා මගේ අතින්. වැරද්දක් වෙනවනේ. එතන ඔබ කෙනෙක් ඉතින් වරද්දලා ගන්න පුළුවන්. අර බලන්න අර ඒ අය කරපු විදිහේ ජාතක කතාවල හරියට කියවලා බැලුවොත් තේරෙනවා. උන්වහන්සේලා ඒක දැකලා හොඳට සතුටු වෙලා සතුටු වුණාට පස්සේ තමයි මේක මට මේම ධර්මාභෝධයක් පිණිස හරි මොකක් හරි දෙයක් පිණිස යොමු වේවා කියලා ඒ කියන්නේ ශක්තියක් රැස් වුණා කියලා දන්නවා. පින කියන ශක්තිය ඒක යොමු කරා. ඒක Tamanට ඕන තැනකට යොමු කරන්න පුළුවන්. එතන තමයි ඒක බාධා කරන පොඩි අවසරයි සංස. එතකොට ඔය වගේ පින්කමක් කරනකොට අර තුන් කල්හි මේ ඒ කියන්නේ කරන්න පූර්ව හා කරන වෙලාව කරයින් පස්සේ කියන ඒකෙදී කරන්න පින්කමට කලින් කියන තැනදී ඔය ප්‍රාර්ථනාව නෙවෙයිද එතකොට එන්නේ? එතකොට මොකද්ද? නෑ. ඒක වරද්ද ගන්න තැන ප්‍රාර්ථනාව නෙමෙයි වෙන්නේ. ඒකෙන් වෙන යහපතයි හිතන්න ඕනේ. යහපත ගැන එහෙමයි. ඒකෙන් ලබන පාර්ශවයට යහපතයි ලබන්න. අනේ මේ දානයක් අපි දාන දෙනක අනේ කොයිතරම් දෙයක්ද ස්වාමීන් වහන්සේලා දැන් ඊයේ දවල්ට වන්දලා ඊට පස්සේ අද නිකන් සාසවත් දානයක් කියලා දැන් උදේ වෙනකන් අපි උදේ දාන දෙනවා. ඒතකොට දැන් මේ බොහෝ වෙලාවක් මුන්නාසලා මේ ආහාරයක් වළඳලා නැතුව ගොඩක් බඩගින්නේ තියෙන. අනේ මේ දානේ වළඳලා ස්වාමීන් වහන්සේලා මේ සංඝයා උත්සාහ පූජා වේවා කියලා සංඝයාගේ ගුණ සිහි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ දානේ වළඳලා ස්වාමීන් වහන්සේලා ආයුෂයෙන් වර්ණේ සැපයෙන් බලයෙන් වැඩිත් වේවා කියලා කොහොම හරි තමන්ගේ පැත්ත හිතන් නැතුව අනිත් පැත්තට යොමු වෙච්ච චිත්ත ධාරාවක් යදන්න ඕනේ. මේ පැත්තට රිටර්න් එකක් බලාපොරොත්තු නොවන අනිත් පැත්තට යොමු වෙච්ච සිතිවිලි ධාරාවක්, චේතනා ධාරාවක්, ඒ ගැන සතුටු වෙන ආකාරයේ හිත ප්‍රසන්න වෙන ආකාරයේ සිතිවිලි ධාරාවක් හදන්න ඕනේ අනිත් පැත්තට.
එතකොට එයාට සංඝ ගුණ සිහි කරලා හදන්න පුළුවන්. ඒකෙන් වෙන යහපත සිහි කරලා හදන්න පුළුවන්. කොයිතරම් පහසුවක් හොඳක් වෙනවද කියලා. අනේ සාන්දලා යහපත් සැපේන් සැපේට පද නැත්නම් ඒ සාන්දලා බණ භාවනා වෙද්දිත්වා මේ දානි කරලා කියලා මොනවා හරි ඒ ඇයට ලැබෙන දෙයක්. ඒ අනිත් පාර්ශවයට ලැබෙන දෙයක් තමයි හිතන්නේ. ඒකෙන් එතකොට පුබ්බේව දානං සුමනෝ කියලා කියන්නේ දාන දෙන්න කලින් හිත සතුටටපත් කරගන්න. සුමන කියලා කියන්නේ හිත සතුටටපත් කරගන්න. සතුටටපත් කරගන්නේ එහෙම. දැන් හිතන්නක අනේ මට දැන් ඇත්තටම කියනකොට මේ දැන් ඔය කට්ටිය ඇත්තටම හිතන්නේ මෙහෙම අනේ මට නිවන් දකින්න ලැබේවා. අනේ මට නිවන් දකින්න ලැබේවා. අනේ මට නිවන් දකින්න ලැබේවා කියලා හිතද්දි සැපයක් ඇති වෙනවද හිතට? නෑ ඒක ටිකක් කටෝරව ගතියක් තියෙනවා. ඇති වෙන්නේ නැහැ. හිත ඇතුළට ඇකිලෙන ගතියක් නේද තියෙන්නේ? එයි. එතකොට දැන් ඕක දැම්මොත් එහෙම කුබ්බේව දාන සුමනෝ එක දාන දෙද්දි හිත සතුටටපත් කරන්න හිත ප්‍රබාස්වරලා එන එකට ඕක දැම්මොත් එහෙම මැද්දේ ආපහු ඇකිලුව වෙනවා පින ඇකිලුණා වෙනවා මේ පැත්තට මං හිතනවා මං කියන කාරණාව පැහැදිලි ඇති කියලා. ඒතකොට ඒක ඔතෙන්ට දාන්න බෑ. ඒක අර අනිත් පාර්ශවයට ලැබෙන යහපත සැපය අර මන පූජා කරලා මේ සුගතිය උපදින කාරණාවයි ඔක මම පැහැදිලි කරලා තියෙනවා යම් ප්‍රමාණයකට. ඔක ටික තේරුම් ගන්න නැතුව සමහරවිට ඒ පැත්තට එන එක හිතලා ඒකෙන් සතුට වෙන්න ඕන. දන් දෙද්දි ඒ අනිත් පාර්ශවයට ලැබෙන ඒක ගැන හිතලා සතුට වෙන්න ඕන. දන් දුන්නාට පස්සෙත් එහෙම හිතලා ඊට පස්සේ අර ඒ රැස් වෙච්ච සැප සැහැල්ලුව ඒ ස්වභාවය මේ පිනේ දිට්ඨම් වේදිනේ විපාක කියලා දැනගෙන මේ පින දැන් රැස් වුණා කියන එක තේරුම් අරගෙන මේ රැස් වෙච්ච පින කියලා ඒ ශක්තිය යොමු කරනවා. ඒ ශක්තිය යොමු වෙති ඕක හරියට කෙනෙක් දැන් තේරෙනවා ඇති හරියට කෙනෙක් දන් දෙන්නත් හරියට දන්නේ නැහැ නේද? ගොඩක් අය වරද්දනවා. එක්කෝ ඒ කොනට වැටෙනවා නැත්නම් මේ කොනට වැටෙනවා. එක්කෝ බටේර මිනිස්සෙක් කොනට වැටෙනවා නැත්නම් අනිත් පැත්තේ කොනට වැටෙනවා. ඒ දෙකම නෙමෙයි. ඔකේ මැද්දක් තියෙනවා. වෙනසක් තියෙනවා. ඉතින් ඒ කාරණා එහෙම මේ ඊට පස්සේ ඒ මිත්‍යා දෘෂ්ටිය කියන කාරණාව මම හිතන්නේ පහදින්න නැති කියලා එතකොට අර අපි මම එක පොඩ්ඩක් කෙටියෙන් විනාඩි කිහිපයක් කතා කරනවා නේද? එතකොට ඒ කාරණා තව මොනවද අහන්න තියෙනවා නම් අහන්නකෝ වැදගත් ප්‍රශ්නයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේ අපේ මේ ධර්ම සාකච්ඡාවේ වෙලාව පිළිබඳව නම් කතා කරන්න ඕනේ අද කට්ටිය මදි ස්වාමීන් වහන්සේ ඊළඟ දවසේ වුණොත් සාකච්ඡා එහෙමයි සර්. මොකද ඒගොල්ලෝගේ පොඩ්ඩක් වෙලාවලුත් බලලා මොකද මට කීප දෙනෙක්ම කිව්වා මේ වෙලාවේ ටිකක් අපහසුයි කියලා. ඒ කියන්නේ අපිට සම්බන්ධ වෙන අයම කියලා තිබ්බා. අපිට වෙන වෙලාවක් හොයාගන්න පුළුවන් නම් හොඳයි කියලා. මේ අපි ඒක ඊළඟ දවසේ සාකච්ඡා කරමු සවනද ඒගොල්ලෝත් ඉන්න වෙලාවක එහෙම. එහෙනම් එහෙම බලමු. ඒක ඒ විදිහ බලමු. ඊට පස්සේ එතකොට අර අපි අර කල්පනා කරන්න ඕනේ කෙනෙක් දැන් ඔකටිට මම දැන් ඊළඟ සතියේ ඒ කියන්නේ අපි වෙලාවත් එක මෙහෙම කියනම දැන් මිත්‍යා දෘෂ්ටිය හරි සම්මා දිට්ඨිය කියලා හරි අපි උපතින් ගේන්නේ නැහැ. අපි උපතින් ගේන්නේ අපිට අහන්න දේවල් වලට අනුව අපිට එක ඒ විදිහට හඳුනගත්ත අර මම හිතේ කියති මුලින් සංඥා උපදිනවා. ඊට පස්සේ ඒ විදිහට අපිට හිතෙනවා. හිත උපදිනවා. ඊට පස්සේ අපි හිතපු දේ එහෙමයි කියලා ඉවරලා අපි හිතපු දේ දකිනවා. දිට්ඨිය කියලා කියන්නේ ඒක. දිට්ඨිය කියලා කියන්නේ අපි හිතපු විදිහට ලෝකෙ පේන්න ගන්නවා. තේරෙනවද? මුලින් සංඥා උපදිනවා. සංඥාව කියලා කියන්නේ අපි ඒ විදිහට හඳුන ගන්නවා. කවුරු හරි කියන දේවල් වලට අනුව නැත්නම් අපි කල්පනා කරන දේවල් වලට අනුව අපි හඳුනගත්තා. හඳුනගත්ත විදිහට අනුව අපි හිතුවා. යම් සංජානාතම් විතක්කේදී යම් හඳුනගත්ත විදිහට අනුව එයා හිතන්න පටන් ගන්නවා. හිතනකොට එයා ඒ විදිහට හිතනකොට ඒ හිතන දේ ඇත්ත වගේ පේන්න ගන්නවා. හරි? ඊට පස්සේ දිට්ඨිය කියලා කියන්නේ අන්තිමේදී එයා ලෝක දිහා බලනකොට එයාට ඒ විදිහට පේනවා. දැන් වෙනත් අන්‍යාගමික ඉන්න කයත් එයත් එක මතේම එයා පිළිහිටලා ඉන්නවනේ. නැත්නම් මේ මිනිස්සු නෑ මෙහෙම එකක් තියෙන්නේ ඔය පවුපින් වල එහෙම විපාකයක් නෑ කියන එක. ඒ කියන්නේ එයා පිළිහිටලා ඉන්නේ. ඒතකොට හැබැයි එයා දන්නේ මේ දිට්ඨිය මං උපතින් ගෙනාවේ නෑ මේක හටගත්තේ මේ හේතුන්ගෙන් කියලා දන්නේ නේද? අපි කල්පනා කරන දේවල් වලට අනුව මෙහෙම හිතලා මෙහෙම සකස් වෙච්ච එකක් කියලා ඒක දන්නේ ටිකක් තියෙන බුදුරජාණන් වහන්සේලා ඒක දේශනා කරනවා. මේවා මෙන්න මෙහෙම හේතුන්ගෙන් හටගත්ත දේවල් කියලා. එතකොට ඒ හේතු වෙනස් වෙනකොට හේතු නැති වෙනකොට නැතිලා යනවා. අනිත් පැත්තට. ඒ ඔකත් එක්ක අර මම ඊළඟ දවස් සම්මාදිට්ඨිය ගැන කතා කරනවා. ඒකෙදි ওই කට්ටියට තේරෙයි මේ සම්මාදිට්ඨිය කියන කාරණාව කතා කරනවා. හරි පුදුම අර එක මේ සම්මාදිට්ඨිය කියන කාරණාව කතා කරපුවම තේරෙයි සමහරවල්ලාට ක්‍රිස්තියානියත් ඉන්නවා සම්මාදිට්ඨිය. පැහැදිලි කරපුවම තේරෙයි.
පැහැදිලි කරපුවම තේරෙයි මම ඒක පැහැදිලි කරන්න. පැහැදිලි කරපුවාම ක්‍රිස්තියානියත් මම කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි ඈ. ලෞකික සම්මාදිට්ඨිය. ලෞකික සම්මාදිට්ඨිය ඒ ඇත් ඉන්නවා. ඒක. එතකොට අපි බෙදෙන්න නෙමෙයි. බෞද්ධය සමාජලාට ඉන්නේ මිත්‍යා දෘෂ්ටිය. එහෙම. එතකොට බෞද්ධද මේ ක්‍රිස්තියානිද කියලා බුදුරජාණන් වහන්සේගේ බෞද්ධය සම්මාදිට්ඨියගේ අනිත්‍යය මිත්‍යා දෘෂ්ටි කියලා බුදුරජාණන් වහන්සේ එම් බෙදුවේ නෑනේ. බුදුරජාණන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිය මේ හේතුන්ගෙන් හටගෙන පවතින එකක්. සම්මාදිට්ඨිය මේ හේතුන්ගෙන් හටගෙන පවතින එකක් කියලා දේශනා කරේ. එතකොට ඒ කැටගරි එකට වැටෙන්නේ ඒ අනුව වැටෙනවා නම් එයා මිත්‍යා දෘෂ්ටියට සම්මාදිට්ඨියට අදාළ වෙනවා. ඒ කාරණාව එහෙම තියෙන්නේ. එතකොට අපි ඒක බලමු. එතකොට එහෙම මේ හැම දේශනාවකම මට ඕනේ වෙන්නේ ওই කට්ටියට ඒ කියන්නේ එකක් Tamanට තියෙන දහම් දනෝ පිරිසිදු වෙන්න ඕනේ. අනිත් එක ඒකේ තියෙන හේතුඵල ටික මෙන්න මෙහෙමයි. එතකොට දිට්ඨියක් හටගන්නේ මගේ හිතේ වුණත් මේක හටගන්න තියෙන්නේ මෙහෙමනේ කියලා තේරුම් ගන්න ඕනේ. ඒක තමයි වැදගත්. ඒකට අදාළ හේතුඵල දහම තමයි වැදගත්. ඒතකොට අපි හැම එකකම කතා කරද්දී හේතුඵල දහමක් කතා කරනවා. හේතුඵල දහම කතා කරපුවාම මේ හේතුඵල ටික එයා අල්ලගෙන ඒතකොට හේතුඵල අනුව ලෝකෙ දිහා බලන ඇහැක් හදන්න ඕනේ. හේතුඵල අනුව ලෝකෙ දිහා බලන ඇහැ. අන්න ඒක ඇහැ ඒකේ තියෙන උසස්ම අවස්ථාව තමයි මේ ධම්මචක්කු කියලා කියන්නේ. කියන්නේ ඒ හේතුඵල ධර්මතාවයට අනුව යථාභූත ධර්මතාවයට අනුව හේතුඵල සකස් වෙන ආකාරය අනුව ලෝකෙ දිහා බැලීමේ හැකියාව කන්තිමේදී උපද්දවන්නේ. පංච උපාදානස්කන්ධ විදර්ශනාව කියලා කියන්නේ පරිසම්පාද කියලා කියන්නේ ඒක. අන්තිමේදී පිරිසිදු හේතුඵල ධර්ම කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ හැමතැනම හේතුඵල ධර්මයක්ම විස්තර කරලා දෙනවා. හැමතැනම හේතුඵල ධර්මයක් විස්තර කරලා දෙනවා. අපි පුළුවන් තැන් වලින් මේ හේතුඵල ධර්ම හේතුඵල විදිහට ලෝකේ බලන්න මේ මහසි ගන්න ඕනේ. එතකොට ඒක ගොඩක් අයට පුළුවන් දැන්. ඇත්තටම දැන් ඒක කවුද අපි විතර ගත්ත මේ දෙනිය දැන් අසංකලා මම හිතන තරංගිටත් ඒ හැකියාව ඇති කියලා මත විශ්ලේෂණය දැන් අපිට අර නිකන් ඒ ස්වභාවයෙන්ම නිකන් හේතු විදිහට බැලීමේ හැකියාව ගොඩක් වෙලාවට පොඩි හැකියාවක් තියෙන ගතියක් ඉතින් මම දැකලා තියෙනවා. කියන්නේ ලොකු හැකියාවක් නෙමෙයි. පොඩි හැකියාවක් හේතු විදිහට ඒ කොහොමද එහෙම වෙන්නේ? ඒක මොන හේතුවෙන්ද එහෙම වෙන්නේ කියලා අර ඒ ප්‍රශ්නේ හිතේ නැගෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? මොන හේතුවෙන්ද කොහොමද ඒක වෙන්නේ කියලා ඉවරන. එතකොට ඒකත් එක්ක හේතු අනුව එයා තේරුම් ගන්න ලොකු උත්සාහ කරනවානේ. නේද? ඒ කාරණාව ඉතින් අදා ඒක ඒ හැකියාව වර්ධනය කරගෙන යන්න ඕනේ. ඒකින්ද තමයි මම හේතුඵල ධර්මම පෙන්නන්නේ. මම පෙන්නනවා නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන හේතුඵල ධර්ම මම ඉස්මතු කරනවා. එච්චරයි තියෙන්නේ. කියන්නේ ඔය දිට්ඨි කතාවල බුදුරජාණන් වහන්සේ ඔක කියලා තියෙනවා. මම කරන්නේ ඒක ඉස්මතු කරලා මෙන්න මෙහෙම හේතුඵල ධර්ම බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්නවා කියලා පෙන්නන එක. අර ඇඟිල්ල දෙකලා පණිවිඩකාරයෙක්ගේ වැඩ තමයි මේ කරන්නේ. පණිවිඩකාරයෙක්ගේ වැඩක් මේ කරන්නේ. ඉතින් එහෙම කාරණා තියෙන. එහෙනම් මේ තව මොකක් හරි කාරණාවක් තියෙනවා නම් අහන්න වෙලාව තියෙනවා. දැන් පැය නම් ගියා. පැය හරි ඉක්මනට යනවා නේද? පැය මදි වගේ වගේ. පැය මදි වගේ හිත පැය යනවා නිකන් හැරෙනකොට පැය ගිහින්නවා වගේ. කට්ටිය හොඳ කැමැත්තෙන් අහන් ඉන්නවා කියලා පේනවා. ඒ ඉතින් ඇත්ත සතුටු හිතෙනවානේ බුදු කෙනෙක්ගේ ධර්මයන් හරි ලස්සනයි නේ. හරි ලස්සන හරි ඔබ වහන්සේට ඇත්තටම මේ ඒ කියන්නේ මේ වැඩසටහනෙන් පස්සේ තව යොදාගත්ත වැඩ කටයුත්තක් නැත්තම් මම හිතන්නේ මේ සම්බන්ධ වෙන කාගේවත් එහෙම මේ පැය සම්බන්ධව ලොකු මේ ඒ කියන්නේ සීමා කරපු අදහසක් ඇති කියලා මම හිතන්නේ. ඒ කියන්නේ සාකච්ඡාවට යෙදෙන ඒක අර අපි පැයක් විදිහට තීරණය කරේ මේ එකක් අර එතකොට අනිත් හැමෝම දන්නවනේ මෙතන පැයයි යන්නේ කියලා ඉවරලා. ඒක කාරණාව ඉක්වලට යන්නයි අනිත් එක දැන් ඔහෙම රෑ දැන් 10 11යි නේ වෙලාව. එහෙම. තේරෙනවද? එතකොට ඒ හින්දා ඔක ටිකෙන් ටික මොකද අපි හැම සතියෙම හම්බ වෙනවානේ. ඒ හින්දා ඔහොම කමන්නේ පැය කියලා ඉවරලා එහෙම ගියා නම් ඇති වෙන්නේ ප්‍රමාණවත් තියෙන්නේ. හොඳයි සමහර. ඔව්. මොකක් හරි අර වෙන කාරණාවක් කවුරු හරි පෞද්ගලිකව කතා කරන්න තියෙන එක කතා කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක කතා කරන්න පුළුවන්. අර මේ කාලේ මම අපේ අම්මලට ඒ කටියට අද ධර්මදේශනා කරලා මේ පැය දෙකක් ධර්මදේශනා කරලා තමයි මම මේක පටන් ගත්තේ. එතකොට ඒයට ඒ දහම් කාරණා කියලා මේ ගැඹුරු කොටස් යන්නේ. ගොඩක් ගැඹුරු කොටස් පාටිසම්භේ පංච උපාදානස්කන්ධ මේ එතන හේතුඵල දහම් එකක් පැහැදිලි කරනකොට අපි අම්මා වයසයි ඒක මං යාට හිත ගානකට හදන් ගිහලා ඒ කියන්නේ ඒක පොවනවා වගේ වැඩක් කරන්නේ කෑල්ලෙන් කෑල්ල කියලා ආය ප්‍රශ්න උදාහරණ දීදී සමහර උදාහරණ 10 15 යනවා. ගිහිල්ලා ඔය යන්තම් අල්ලනවා කෑල්ල. එහෙම පොඩ්ඩක් අර ඒ කෑල්ල යන්නේ දැන්. ඉතින් අල්ලන් තියනවා. නරක නෑ ගොඩක් කට්ටිය මේ
මේ රූපයේ සංඥාව අසංක මේක 30න් 30 ඉන්න 30න් 30 වගේ වෙන් කරගත්තා. පැහැදිලිව වෙන් කරගත්තා. එතකොට ඒ වගේ අර කට්ටිය ඊට පස්සේ එතන 30න් 30ටම භාවනා සැප සෑහලුව තියලා තියෙනවා. 30ක් විතර එනවා. ඔව් කොටසනම් ස්වාමීන් වහන්සේ මට නම් ඒ කියන්නේ ඒක මං හිතන්නේ ඒක ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න නැතුව නම් ඒක මං හිතන්නේ ඒ කට්ටියට ඔව් මම නැගිට්ටෝල පෙන්න වටේ කරකෝ සමහර දේවල් පෙන්න පැහැදිලි කරා. ඒ නැත්තම් එයාට තේරෙන්නේ නැහනේ. ඒතකොට ඒ වගේ අනේ පැහැදිලි කරන්න පුළුවන්. හරි ලස්සනට ඒ කියන්නේ මම ඉස්සර හිතපු විදිය තියෙනවා ඒක ගැන. ඒතකොට මම ඒ කල්පනා කරලා මම ගත්ත උදාහරණයක් කල්පනා කරලා ඒක දුන්නාට පස්සේ ඒකෙන් අල්ලුව කට්ටිය මේ හැමෝම නැද්ද. මුලින් තේරුන්නේ නැහැ. පස්සේ මම නැගිට්ටෝල දෙයක් පෙන්නලා වටේ කරකෝලා පෙන්නවා. පෙන්නුවට පස්සේ තේරුණා මේ හරිනේ නම් මේක කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නපු දෙය. හොඳයි එහෙනම් මේ තව එන අන්තිම ප්‍රශ්නෙට අවස්ථාවක් තියෙනවා. නැත්නම් අපි ඉවර කරමු. ඔව් අහන්න කවුද මේ ප්‍රශ්න දෙකක් තියෙනවා කමන්නේ ප්‍රශ්න දෙකම අහන්නකෝ දෙපාරකට. අනිත් කෙනාට අවස්ථාව දෙන්න ඉස්සරට ගමු. ජීවනී නංගිද කතා කරේ මුලින්. ස්වාමීන් වහන්සේ මම ජීවනීගේ යාළුවෙක් සංජීවයි ජීවනීගේ යාළුවෙක්. අප්සරා කියලා. හොඳයි අහන්නකෝ නංගි. ස්වාමීන් වහන්සේ මම අහන්න හිටියේ මේ ළඟකදී මං කෙනෙක්ගෙන් ආපු ප්‍රශ්නයක් මේ එයා කියන්නේ පන්සිල් තියනවානේ පන්සිල් කැඩුවට අපිට පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ අර සීලයක් අඩු වෙන එක විතරයි. හැබැයි දස අකුසල් කැඩුවොත් තමයි පන්සිල් පව් සිද්ධ වෙන්නේ කියන එක. ඉතින් මේ අර විශේෂයෙන්ම සුරාමේරෙන් තමයි ප්‍රශ්නේ ආවේ. ඉතින් මං කිව්වේ එහෙම නෑ. ඉතින් පන්සිල් කැඩුණා කියන්නේ ඒක පවක් තමයි. ඉතින් ඒක තමයි මට මේ විසඳ ගන්න ඕන නෑ. ඒක ඇත්තක් තියනවද නැත්නම් මොකක්ද ඇත්ත කියලා. ඒක විස්තර කරලා කියන්න ඕනි කාරණාවක්. අපි මෙහෙම කල්පනා කරොත් එහෙම මේ ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම මේ කියන්නේ දැන් දස අකුසල් වල තියෙනව නේද? දස අකුසල් වල සතුම් මැරීම, හොරකම් කිරීම ඒක කියනවා නේද? එතකොට ඒක දස අකුසල් වලටත් තියෙනවා. එතකොට දැන් සතුම් දැන් ඔහෙන දැන් මම ටිකක් බෙදලා විස්තර කරන්න. සතෙක් මරන්න කියලා හිතන කොටත් පවක් සිද්ධ වෙනවා. හරි? සතෙක් මරන්න ඕනි කියලා අපි සතුම් මැරීම කියන එකක් ගමු. පළවෙනි එකක් ගත්තොත් එහෙම සතෙක් මරන්න කියලා හිතනකොට පවක් සිද්ධ වෙනවා. සතෙක් මරනවා කියලා ඒක චේතනාව අනුව සකස් කටයුතු යොදනකොටත් පවක් සිද්ධ වෙනවා. මම සතෙක් මැරුවා මෙහෙම සතෙක් මැරුවා කියලා හිතනකොටත් පස්සේ දවසක හිතුණත් අවුරුදු 20කින් හිතුණත් ඒත් පවක් සිද්ධ වෙනවා. තේරෙනවද? ඒ මොකද චේතනාවයි කර්ම වෙන්නේ. එතකොට චේතනාව සතෙක් මැරීම සම්බන්ධයෙන් යම් කිසි වෙලාවක ඉපදුනාද යම් කිසි වෙලාවක ක්‍රියාත්මක වෙලා සිද්ධ වුණාද යම් කිසි වෙලාවක ඒ චේතනාවෙන් කරපු දේ ගැන ආයෙ කල්පනා කරාද ඒ හැම අවස්ථාවකම පවක් සිද්ධ වෙනවා. හරි? එතකොට ඒකේ පව සිද්ධ වෙන්නේ එහෙම. ඊට පස්සේ අපි හිතමුකෝ සතුන් මැරීමෙන් මම වැළකීලා ඉන්නවා කියලා සිල්පදයක් සමාදන් වුණා කියන්නේ. සිල්පදයක් සමාදන් මම සතුන් මැරීමෙන් වැළකී ඉඳීමේ සිල්පදය සමාදන් වෙන්න ඕනේ කියලා හිතනකොට පිනක් සිද්ධ වෙනවා. ඒ චේතනාව යහපත් දෙයක් ඉන්න. ඊට පස්සේ මම සතුන් මැරීමෙන් වැළකී සිටීමේ සිල්පදේ සමාදන් වෙනවා කියලා සමාදන් වෙද්දි පිනක් රැස් වෙනවා. මොකද ඒ චේතනාව යහපත් වෙනවා. ඊට පස්සේ මම සතුන් මැරීමේ වැළකී ඉඳීමේ සිල්පදේ සමාදන් වෙලා ඉන්නේ කියලා මතක් වෙන වාරයක් පාස පින් රැස් වෙනවා. සීල දාන සීල භාවනා තුලින් පින් රැස් වෙනවා කියන්නේ. ඒතකොට ඒ පින් රැස් වෙන්නේ අන්න එහෙම. හරිද? එතකොට ඒකේ අතීත වර්තමාන අනාගත තුනේදී ඕම බෙදෙනවා. ඊට පස්සේ සතුන් මැරීමේ සතෙක් අපි හිතමුකෝ මధుරයක් මැරෙනවා කියලා උදාහරණයක් පොඩි එකක් ගමුකෝ මధుරයක් මැරලා අනේ මේ සිල්පදේ මගේ අතින් කැඩුනා කියලා හිතනවා කියන්නකෝ. සිල්පදේ අනේ මගේ අතින් සිල්පදේ කැඩුනානේ කියලා හිතනකොට ඒ කැඩුණු සිල්පදේ කැඩුනානේ කියලා හිතනකොටම පවක් සිද්ධ වෙනවා. ඇයි සිල්පදේ දැන් මගේ අතින් සිල්පදේ කැඩුනා කියලා හිතීමේ තියෙනව නේද පසුතැවීම. ඒක තියෙනව නේද පසුතැවීම. පසුතැවීම කියලා කියන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්නේ.
එතකොට මගේ අතින් සිල්පදේ කැඩුනා නේ කියලා හිතනකොටම පවස් සිද්ධනවා. අනේ මගේ අතින් ආයෙ සිල්පදේ කැඩෙනවා කියලා හිතනකොට පවස් සිද්ධ වෙනවා. තේරෙනවද? ඊට පස්සේ මම මේ ගැන පසුතැවෙන්නේ නැතුව මං ආයෙ සිල් සමාදන් වෙලා මං ඒ සිල්පදේ හොඳට රකින්න ඕනේ කියලා හිතුවොත් පින් රැස් වෙනවා. ඊට පස්සේ මම මේ සිල්පදේ කැඩුණු සිල්පදේ ආයෙ සමාදන් වෙනවා කියලා සමාදන් වෙනකොට පින් රැස් වෙනවා. මං ඒ දැන් කලින් මං එහෙම සිල්පදේ කැඩුණා මං ආයෙ සිල් සමාදන් වුණා දැන් මං ඒ සිල්පදේ රකින්නවා කියලා හිතනකොට පින් රැස් වෙනවා. පැහැදිලි වුණාද ඒකට උත්තරේ? පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට මට ආයෙත් ප්‍රශ්නයක් ආවේ දැන් අපි එතකොට ඒ ගැන හිතන්නේ නැතුව දැන් හිතන්නේ නැතුව කරගෙන යනවා නම් ඒකෙන් ප්‍රශ්නයක් එන්නේ නැද්ද? හිතන්නේ නැතුව අපිට හිතන්නේ නැතුව කරන්න බෑනේ. අපිට හිතන්නේ නැතුව කොහොමද කරන්නේ? ඔව් අනිවාර්යෙන්ම ඒක එහෙමයි. ඔය ඒ කියන්නේ ඔය කට්ටිය තේරුම් ගන්න ඕනේ දැන් හුඟක් කට්ටිය වරද්ද ගන්න තැන තමයි මේ හිතනවා මම පන්සිල් සමාදන් වෙලා පන්සිල් කැඩුනාම පසුතැවෙන්න ඕනේ කියලා එකක් හිතනවා. එතනයි වරද තියෙන්නේ. දැන් පන්සිල් සාමාන්‍ය පන්සිල් සමාදන් වෙච්ච නැති කෙනෙක්ට වඩා පන්සිල් සමාදන් වීම කියන එක දැන් පිනක් රැස් වෙනවා කියන එක තේරුණානේ මම කරපු විස්තරයට අනුව. ඊට පස්සේ දැන් ඔය සාමාන්‍ය කෙනා හිතනවා පන්සිල් පදේ කැඩුනාම අයියෝ මගේ අතින් පන්සිල් පදේ කැඩුණා කියලා පසුතැවෙන එක සාධාරණ ඒක කළ යුතු දෙයක් කියලා දකිනවා. එතන ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ කොහෙවත් පසුතැවෙන්නේ කියලා නැහැ. සිල්පදයක් කැඩුණා. උන්වහන්සේ කියලා තියෙන්නේ මගේ අතින් ඒ වැරද්ද සිද්ධ වුණා කියලා දැකලා ආයති සංවරයේ පිහිටන්න කියනවා. මගේ අතින් මේ වරද සිද්ධ වුණා මම ඒක වරද හැටියට දකිනවා. ඒක වරද හැටියට දැකලා මම ඒ වරදෙන් නැගී හිටනවා ආයෙක නොවන විදියට මම උත්සාහවත් වෙනවා කියලා අර පින් රැස් වෙන විදියට කුසල රැස් වෙන පැත්ත තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. අපි කරන්නේ සිල්පදයක් කැඩුනහම පසුතැවෙනවා. අනේ මගේ අතින් මෙහෙම වුණා. අයියෝ මගේ අතින් මේ සිල්පදේ කැඩුණා. මගේ මේව කැඩුණානේ කියලා. ඒතොර හිතන හැම වෙලාවකම පව් රැස් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එහෙම නෙමෙයි සිල්පදයක් කැඩුණා කියලා දැක්කම මොකෙන්ද කැඩුනේ? මේ මගේ අතින් මෙහෙම මේ සිල්පදේ කැඩුණා. මේ හින්දා කැඩුනේ. හරි. ආයේ මම ඒක නොකැඩෙන්න උත්සාහවත් වීර්යවත් වෙනවා කියලා ඉවරලා ඒ උත්සාහයක් වීර්යයක් උපදවන්න හිතන කොටයි සිල්පදේ සමාදන් වෙන කොටයි සමාදන් රකින්න කොටයි දිගටම පින් රැස් වෙනවා. නංගිට තේරෙනවද? කාරණාව. ඔව් ස්වාමීන් වහන්සේ තේරුණා. අපේ සිතුවිල්ල පිටන විදියට තමයි ඒක ඇති වෙන්නේ කියන්නේ. අනිකරම සිතුවිල්ල පිහිටන විදියට වෙන්න ආන්ද ඒක තේරුම් ගත්තා නම් චේතනාව පිහිටන විදියටමයි චේතනාවමයි කර්මය. එකෙන් ගන්න අපි ක්‍රියාව කියලා කියන්නේ චේතනාවට අනුව සිද්ධ වෙන වෙනස් දේවල් දෙකක්. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම අර රූකඩයක් නූල් වලින් නටවනවා වගේ තමයි. රූකඩේ නටනවා නෙමෙයි නූල අදින විදියට තමයි රූකඩේ නටන්නේ. ආන් ඒ වගේ චේතනාවට අනුව තමයි මේ අපේ කයයි වචනයි ක්‍රියාත්මක වෙන්නේ. කය වචන හින්දා පව් පින් රැස් වෙනවා නෙමෙයි හිතන විදියට තමයි පව් පින් රැස් වෙන්නේ. නේද? ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අපි මොකක් හරි මුසාවාදා හරි ගත්තත් දැන් අපි කෙනෙක්ට තේරෙන්න පුළුවන් නේ මම මේක මේ සීලේ රැක්ක නැත්නම් මම මේ සීලේ කැඩුනා කියන කෙනෙක්ට ඒකත් අර කෙනාගෙන් වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ට තේරෙන්නෙත් නෑ මම මේ සීලේ කැඩුවා කියලා. එතකොට එයාට පවක් සිද්ධ වෙනවද නැත්නම් එයා ඒක ප්‍රශ්නයක් මට එතන තියෙන සැකයක්. එතකොට මෙහෙම මුසාවාදයක අපි ගමුකෝ. එතකොට කෙනෙක්ට බට බොරුවක් කියවුන මුසාවාද සිල්පද ගැන නේද නංගි අහුවේ. ඒකද පැහැදිලි කරන්න ඕනේ වෙන සිල්පදයක්. මොකක් හරි සිල්පදයක් විශේෂයෙන් අපිට ප්‍රශ්නයක් සුරාමේරය කරනකොට ඒ කියන්නේ ඔය වයින් වීදුරක් බිව්වට පවක් සිද්ධ වෙන්නේ නැහැ කියන මතේ ඉන්නවා කට්ටිය වගේ. ඒ කාරණාව. එතකොට සුරාමේර කාරණාව වෙන පැත්තකින් කතා කරන්න ඕනි කාරණාවක්. මම මුසාවාද සිල්පදේ අරගෙන මේක කතා කරන්න මේ කාරණාව. එතන සුරාමේර කාරණාවේදී වෙන පැත්තකින් කතා කරන්න ඕනේ සියුම් සිද්ධියක් තියෙන එක වෙනම කතා කරමක් වෙන දවසක. ඒ ප්‍රශ්නේ යොමු කරොත් එහෙම කතා කරමු. මොකද ගොඩාක් විස්තරයක් කරන්න තියෙනවා ඒකට. අපි හිතමුකෝ කෙනෙක්ගේ බොරු කියනවා. බොරු කියවුණා කියලා දන්නෙත් නැහැ කියලා ඉවරලා. එහෙම ඉන්නවා කියලා. එතකොට හැබැයි බොරුවක් කියන්න බෑ බොරු කීමේ චේතනාවක් නැතුව. අනිත් කෙනාව රවටන්න ඕනේ. Taman කියන එක බොරුවක් කියලා ඒ චේතනාවක් නැතුව බොරුවක් කියන්න බෑ කෙනෙක්ට. එහෙම කොහොමද බොරුවක් කියන්නේ? තේරෙනවද? චේතනාවක් මුල් වෙලා තමයි මේ වචනේ හරගන්නේ. හිතේ මුලින්
හිතේ හට ගන්නවා චේතනාව. ඊට අනුව විතක්ක ਵਿਚාර හට ගන්නවා. විතක්ක ਵਿਚාර වලට අනුව තමයි වචන හැදෙන්නේ. එතකොට එතන හේතුඵල ධම් තියෙන්නේ එහෙම. එතකොට එතන චේතනාව හට ගන්න නැත්නම් විතක්ක ਵਿਚාර හට ගන්න. විතක්ක ਵਿਚාර හට ගන්න නැත්නම් වචන හට ගන්න. එතකොට අර වචන හටගත්ත නම් බොරු කියන වචනේ අර චේතනාවෙන් හින්දා හටගන්නේ. එතකොට එයා ඒක දැක්කත් නැතත් ඔය සිද්ධිය ඔය හේතුඵල ධම් දැක්කත් නැතත් හේතුඵල ධම් වැඩ කරන්නේ ඒ විදිහට තමයි. හේතුඵල ධම් වැඩ කරන්නේ ඒ විදිහටම තමයි. එතකොට එයාගේ අතින් බොරු මේ බොරුවක් කිව්වනම් ඒ බොරු කියද්දී එයාට ඒක තේරුනේ ගණන් ගත්තේ නැතත් ඒක හිතුවේ නැතත් එයා හිතුවේ නෑ කියලා කිව්වට හිතලම තමයි බොරුව කියන්නේ. හිතන්නේ නැතුව බොරු කියන්න බෑ. ඒ කාරණාව තේරුම් ගන්න. හැබැයි ඒකෙන් අපි හිතමුකෝ බොරු කියන කෙනා ඊට පස්සේ ඔගේ අර තව පොඩි කාරණාවක් කියන්න ඕනේ මේක කම නැද්ද විනාඩි 10 කරන් විස්තර කරමුද? එහෙනම් මම විස්තර කරන්න විනාඩි 10 කරන්. එතකොට අපි හිතමුකෝ ධර්මයේ තේරුම් ගන්න සිල් රකින්න ඕනේ සිල් රැකීමෙන් පින් රැස් වෙනවා කියලා තේරුම් ගත්ත. බොරු කියන එක වැරදි බොරු කියන්නේ හොඳ නෑ කියලා හිත දන්න කෙනෙක් ඉන්නවා. ඔබ ඊට පස්සේ බොරු කියන එක වැරදි නෑ එහෙම ප්‍රශ්නයක් නෑ බොරු කිව්වා කියලා පව් එහෙම පින් රැස් වෙන පව් රැස් වෙන එහෙම එකක් නෑ කියලා හිතන කෙනෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. එතකොට බොරු කියන එක වැරදි ඒ හින්දා ඒ හින්දා පව් රැස් වෙනවා හින්දා බොරු නොකිය යුතුයි කියලා හිතන කෙනා අතින් ඔය වැරද්ද වෙනවා කියන්නකෝ. බොරු කීමේ වැරද්ද වෙද්දී එයා ඒක එක හිතින්ම නෙමෙයි කරන්නේ හිත පිටිපස්සට ඇද කරන්නේ. කියන්නේ දන්නවා මම මේක වැරදි. හැබැයි මට මේ වෙලාවේ මේක කරන්න සිද්ධ වෙලා තියෙනවා. නැත්තම් මොකක් හරි වෙන කෙලෙසකට අහු වෙලා තියෙනවා. මොකක් හරි ආසාදයක් හින්දා මේ බොරුව කියන්න සිද්ධ වෙලා තියෙනවා. හරි එයාගේ එතකොට එයා මුළු හිතින්ම නෙමෙයි කරන්නේ පිටිපස්සට ඇද තමයි මේ වැඩේ කරන්නේ. තේරුණාද? එතකොට එයාට රැස් වෙන පවක් තියෙනවානේ. එයාට පව රැස් වෙනවා. එයාට පවක් රැස් වෙනවා නැත්te නෑ. එයාට රැස් වෙන පවක් තියෙනවා. ඒක එක අපි හිතන්නකො එක ප්‍රමාණයක් කියලා. ඊට පස්සේ ඊළඟ කෙනා ඉන්නවා බොරු මෙයා බොරු කියන එක එහෙම කිසි වරදක් නැහැ කියලා දකින්න කෙනෙක් ඉන්නවා. බොරු කියන එක කිසි වරදක් නැහැ කියලා දකින්න කෙනා ඒක ආයෙ කැමති විදියට පාවිච්චි කරනවා මුළු හිතින්ම කියනවා. එහෙමනේ හේතුඵල ධර්ම මෙතන වැඩ කරන්නේ. ආයෙ කැමති විදියට එයා ඒක පාවිච්චි කරනවා මුළු හදවතින්ම කියනවා. එතකොට චේතනාව සම්පූර්ණයෙන් මේකට එහෙම් පිටින්ම සියලු සම්පූර්ණයෙන් චේතනාව ප්‍රබල කරලා තමයි එයා බොරුව කියන්නේ. එතකොට ඒ තේරුම් ගත් බොරු කියන එකේ පව් සිද්ධ වෙන්නේ නැහැ කියලා හිතන කෙනා. එතකොට එයාට රැස් වෙන කර්මය ප්‍රබල වැඩි අරයට රැස් වෙන බොරු කියන එක ගැන බොරු කියන එක වැරදි කියලා දන්න කෙනා බොරු කියනකොට රැස් වෙන පවට වඩා ගොඩාක් වැඩි බොරු කියන එකේ එහෙම වැරද්දක් නැහැ කියලා බොරු කියන කෙනා රැස් වෙන පව. එතකොට සම්මාදිට්ඨියේ පිහිටීමේ වැදගත්කම මේක අර මම ඔක අර මිත්‍යා දෘෂ්ටිය කියන කාරණාවද මම විස්තර කරා අර ගඟක ගහගෙන යන කෙනෙක් එයාට ඕනේ ඒගොඩ යුරට යන්න හරි උඩහට යන්න ගහගෙන යන්න නැතුව ඉන්න. ඒතකොට බොරු කියන එකකින් වළකිනවා කියලා කියන්නේ තාන් එහෙම එකක්. එයා කැමති බොරු නොකියන ස්වභාවයෙන් ඉන්න බොරු කියන එකකින් වැළකීලා ඉන්න. හැබැයි එයාට කෙලෙස් ගංගාව හින්දා එයාව ගහගෙන යනවා පහළට. එයාගේ අතින් බොරු කියවෙනවා. හැබැයි එයා හැම වෙලාවෙම එතකොට ඒයින් මිදෙන්න උත්සාහයක් තියෙන්නේ. එතකොට එයාගේ ගඟේ පහළට ගහගෙන යාමේ වේගය අඩුයි. ඊට පස්සේ අනිත් කෙනා එහෙම නෙමෙයි එයා බොරු කියනකොට එයා මුළු හදවතින්ම නෑ එහෙම එකක් නෑ බොරු කියන එකේ කොහෙ එක එහෙම එකක් නෑ කියලා හදවතින්ම කැමැත්තෙන්ම හොඳට කරනවා වැඩි. ඒ මනුස්සයා හරියට අර ගඟේ ගොඩ වෙන්න ඕනෙකමකුත් නෑ. උඩහට පීනන්න ඕනෙකමකුත් නෑ. අනිත් පැත්ත හැරිලා නෑ මේ යන පැත්ත හරි හොඳයි කියලා ඉවරලා හොඳට පීනනවා මේ පැත්ත. එතකොට එයා ගහගෙන යන වේගය අධික වේගකින් ගහගෙන යනවා. මේක අපි මිත්‍යා දෘෂ්ටිය ගැන කතා කරද්දී ඔක විස්තර කරා මම ඒ කාරණා උදාහරණ අරගෙන. එතකොට මේ වැඩේ වෙන්නේ මේ ඒ සිල්පදයක් අර දැනගෙන කඩන කෙනාගේ නොදැන කඩන කෙනාගේ ලොකු වෙනසක් තියෙනවා. නංගිට තේරුණාද? ඔව් ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි. පැහැදිලි නේද? එතකොට හොඳයි. හරි. තරංගිනන්ගේ මොකද ගැටලුව අහන්න නැත්නම් අපිට කාරණා අවසරයි ස්වාමීන් වහන්සේ මිත්‍යා දෘෂ්ටිය ගැනම තමයි මේ ඒකද ස්වාමීන් වහන්සේ සමහර කොටසක් පිරිසක් ඉන්නවා දැන් මිත්‍යා දෘෂ්ටියෙන් මෙහාට ඇවිල්ලා ඒගොල්ලෝ දන්නවා දන් දුන්නාම ඒකේ ඵල විපාක තියෙනවා සිල් ගත්තාම ඵල විපාක තියෙනවා තව මොකද බණ භාවනා කරනකොට පරලොවක් තියෙනවා එහෙම කියලා දන්න කට්ටියක් ඉන්නවා
හැබැයි ඒගොල්ලා එතනින් එහාට යන්න කැමැත්තක් හරි උත්සාහයක් හරි නෑ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේලා හම්බුණත් ධර්මය අහන්න, භාවනා කරන්න එතනින් එහාට නෑ මේ අපේ තියෙන වැඩත් එක්ක ඕක කරන්න අපිට වෙලාවක් නෑ. ওই බුදුරජාණන් වහන්සේ කරපු දේවල් අපිට කරන්න බෑ. ඒ කාලේ මිනිස්සු කරාට එහෙම කියලා අර ඉතින් කොන්ක්‍රීට් එකක් දාලා වගේ එතනින් නතර වෙන පිටසක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඒකත් ඒ මිත්‍යා දෘෂ්ටියක්ද නැත්නම් ඒගොල්ලන්ට අර සංසාරේ පුරුදු කරපු දෙයක් නැති නිසාද පින් නැති නිසාද ඒක සානස් නැත්නම් ඔක්කොම දේවල් වල ඒක අර්ධාරණය කරගන්න ධර්මයක් ගැන දන්නේ නැති නිසාද ඒ ඔක්කොගෙම එකතුවක්ද කියලා සානස් මටත් හිතෙන්නේ ඒක ගොඩක් දේවල් වල එකතුවක් කියලා තමයි තියෙන්නේ. එතකොට එහෙ කියන්නේ කෙනෙක් අර එකකින් නතර වෙන තැන මේක ඒ කියන්නේ සමහරු දැන් ඒ කියන්නේ කර්ම මිලෝ පරලෝ විශ්වාස කරලා දන් දෙන ඒ වගේ යහපත විශ්වාස කරලා දම්පැන් පූජා කරගෙන හොඳ ජීවිතයක උපදින්න කියලා එයාගේ බලාපොරොත්තු එතන ඉවර කරගන්නවා. තේරුණාද? එතකොට ඕක ඔය කාරණාව Hindu ආගමෙත් තියෙනවා. ඔය කියන කාරණා Hindu ආගමෙත් තියෙන ඕක. ඊට පස්සේ ක්‍රිස්තියානි ආගමෙත් ජේසුස් වහන්සේ කියලා තියෙන ඔය කාරණා. එතනක් තියෙනවා. ඔය කට්ටියට මම සම්මාදිට විස්තර කරපුවම ඊළඟ දවසේ මම පැහැදිලි කරලා කියන්නම්. ඒකෙත් තියෙනවා. ඒකේ විදියට ගියත් ඒකේ දැන් අපි දැන් මේ ප්‍රශ්නේ ඇදිච්ච හින්දා ඔක මම පොඩ්ඩක් කියන්නම්. ඒකේ නැද්ද පරලෝක ගැන නැද්ද? ක්‍රිස්තියානි ආගමේ. ස්වර්ගය ගැන කියන්නේ නැද්ද? හරි. ස්වර්ගය ගැන කියනවා. ඊට පස්සේ තමන් කරන කියන දේවල් වලට අන්තිම දවසේ තීන්දුවක් ලැබෙනවා කියලා කියන්නේ නැද්ද? හරි. ඒ මොකද්ද ඒ කරන කියන දේවල් වල විපාක තියෙනවා කියන එක නේද කියන්නේ. හරි. ඒතකොට කරන කියන දේවල් වල විපාක තියෙනවා. ඊට පස්සේ පරලොවක් තියෙනවා. එතකොට ඊට පස්සේ අපි යහපත් දේවල් කරන්න මේ අසල්වැසියටත් මෛත්‍රිය කරන්න හැමෝටම මෛත්‍රිය කරන්න. ඊට පස්සේ ජේසුස් වහන්සේගේ මම ওই බයිබලයේ කොටස් කියවලා තියෙනවා. ඒකේ තියෙනවා මේ හිත අපිරිසුදු කෙනා කියන දේ දෙවියන් වහන්සේට ඇහෙන්නේ නැහැ. හිත පිරිසුදු කෙනා කියන දේ දෙවියන් වහන්සේට ඇහෙන්නේ කියලා ඒ වගේ හිත පිරිසුදු කිරීම ගැනයි පරලොවක් තිබීම ගැනයි ඊට පස්සේ මේ අර අයහපත් දේවල් වලට අපිට අන්තිම දවසේ විනිශ්චයක් හම්බ වෙනවා කියලා කර්මයට විපාකයක් තියෙනවා කියන එක කියලා තියෙනවා. ඒතකොට කවුරු හරි කෙනෙක් ඒ කියන විදිහට දිව්‍ය ලෝකයක් තියෙනවා මෙහෙම තියෙනවා අපි නරක දේවල් කරන විපාකයක් තියෙනවා කියලා අපි යහපත් විදිහට ඉන්න ඕනි කියලා කටයුතු කරන් ගියොත් එයත් සම්මාදිට්ඨියයි. එයා සම්මාදිට්ඨිය. යාර දිව්‍ය ලෝකයට යන්න බාධාවක් නැහැ. කොහෙද බාධාව තියෙන්නේ? මේක මේ අර පාස් එක හම්බෙන්නේ බෞද්ධ වුණා කියලා නෙමෙයි. අර එයාට කර්මඵල විශ්වාසයි මෙලෝ පරලෝ ගැන තියෙන විශ්වාසය තමයි එතන ප්‍රධාන වෙන්නේ. එයාට කර්මය හා විපාකෙ පිළිබඳ එයා ඒකට තියෙන ඒ මනුස්ස ක්‍රිස්තියානි මාසෙක තේරුම් ගන්න තියෙනවද නැද්ද කියන එක වෙනම කාරණාවක්. මේ ඒක බයිබලයේ තියෙනවා. ජේසුස් වහන්සේ කොටස තියෙනවා. අන්තිම දවසේ විනිශ්චය හම්බ වෙනවා කියනවා. Taman කරපු මනුස්ස ලෝකෙදී කරපු කියපු දේවල් වලට. ඒ කියන්නේ කර්මයට විපාකයක් තියෙනවා කියලා. ඒකට බය වෙන්න කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා මේ අර ස්වර්ගයක් තියෙනවා. පරලොවක් තියෙනවා කියලා. ඒ හින්දා පරලොව දෙවියන් වහන්සේ කරා යන්න දෙවියන් වහන්සේ කියන විදිහට යහපත් විදියට මෛත්‍රියෙන් කටයුතු කරමින් ඉන්න කියනවා. එතකොට ඒ විදිහ කරත් එයා සුගතිය යනවා. එතකොට ඒ ආගමනුත් එකයි. ඒ ආගම එක කියන්නේ සම්මාදිට්ඨියක් තියෙනවා එකේ. Hindu ආගම් වල සම්මාදිට්ඨියක් තියෙනවා. ඔය වගේ අනිත් ආගම් වල සම්මාදිට්ඨිය ගැන සම්මාදිට්ඨිය තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කතා කරන්නේ මේ මම කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. එතකොට ඕකෙන් නතර වෙන අය ඕන තරම් ඉන්නවා. එතකොට දැන් ඔය නංගි කියපු කට්ටියත් ඕකෙන් නතර වෙලා ඉන්නේ. දන් දුන්නා සිල් රැක්කුණා මේ ඇති අපි පුළුවන් දෙයක් අපි කරගන්න ඕනේ. එයින් එහාට මේ මහ ලොකු දේවල් අපිට කරන්න බෑ කියලා. ඒ කියන්නේ එයා ධර්මයේ එතනින් එහාට ලෝකෝත්තර සම්මාදිට්ඨියකට අදාළ කාරණා පුරුදු කරගෙන හිත පිරිසුදු කරගෙන යන්න ඕනේ කියන කාරණාවට ඇවිල්ලා නැහැ. ඔව්. එතකොට ඒක යාට ධර්ම ශ්‍රවණය ලැබිලා නැති එකක් වෙන්නත් පුළුවන්. එයාට ඒ කාරණා පැහැදිලි තමන්ට පැහැදිලි වෙන්නේ නැති එක හේතු වෙන්නත් පුළුවන්. තව නොයෙක් හේතු වෙන්න පුළුවන්. ඒක හේතුවක් නෙමෙයි. තේරුණාද? ඒක ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. මේ අපි ඉතින් මේක අපි මේ දහම් වැඩ පිළිවෙල අපි බලාපොරොත්තු වෙන්නේ මේ පිළිවෙලකටම මිත්‍යා දෘෂ්ටිය, ලෞකික සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨියට අයිති කොටස් ටික පැහැදිලි කරන් ගිහිල්ලා ඊට පස්සේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට අදාළ කොටස් පැහැදිලි කරගෙන අර
පිළිවෙලට මේක ඉස්සරහට ගෙනියන්න තමයි මගේ බලාපොරොත්තුව. එතකොට කෙනෙක්ට අර මොකක් හරි ආය අමුතුවෙන් බලන කෙනෙකුටත් එයාට තේරුම් ගන්න පුළුවන් මොකක් හරි තමන්ගේ අඩු නම් මම අර කාරණාව යන කියවල ඒක හදා ගන්න ඕන කියලා එතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඒකේ බොහොම සාරාංශව තමයි කියන්න වෙන්නේ. මොකද හැම කාරණාවක්ම අපිට කියන්න බෑනේ. පැය භාගයකට ගොනු කරන්න බෑ. ගොනු කරන්න පුළුවන්. ගොනු කරොත් තේරෙන්නේ නැහැ. අනිත් එක ගොඩාක් මේක ලොකු මේ පරාසයක්නේ. හිතක් පිරිසුදු කරනවා, හිතක් දියුණු කරනවා කියන්නේ අති විශාලම පරාසයක්. එතකොට ඒ හින්දා මේ කොයිතරම් දුරට ඒක කරන්න පුළුවන් වේද දන්නේ නැහැ. පුළුවන් ආකාරයට කරගෙන යනවා. හරි නේද? එහෙනම් දැන් ගොඩාක් වෙලා ගියපින්ද අපි මේක දැන් අවසන් කරමු. හොඳයි එහෙනම් මේ අද දවසේ අපි ශ්‍රවණය කරපු සියලු දහම් කාරණා අපිට අකුසලයේ මිදලා